quantities which are obtained by adding equal quantities to equal quantities are equals. ඔහොම කිව්වට නොතේරුණා තමයි බලන්න ලියනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ. මෙන්න එහෙම quantities දෙකක් තියෙනවා සමාන. ඔන්න තවත් quantities දෙකක් තියෙනවා පුතේ සමාන. හරි. එතන මොකද්ද මේකෙන් කිව්වේ? මේකෙන් කියන්නේ පුතේ quantities which are obtained by adding equal quantities to equal quantities. හරි. ඔන්න A ට C එකතු කරාට පස්සේ මෙන්න මේ quantities obtained by quantities which are obtained by adding. ඔන්න add කරලා ඉල ඔන්න එක quantity එකක් හදාගත්තා. ඊට පස්සේ B ට D එකතු කරනවා. B දන D. හරි. right. මෙන්න මෙහෙම එන්න quantities දෙකක් පුතේ සමාන වෙනවා. හරිද? right. ඕක අපි ගොඩාක් විස්තර ගැඹුරට ගිහිල්ලා ඉල කතා කරන්න යන්නේ නැහැ. මතක් කරගෙන යන්න අපි. මොකද? ඔන්න A සමානයි B C සමානයි D කියලා මෙහෙම තිබ්බොත් A ධන C සමානයි B ධන D කියලා ගන්නවා. ඔක් ගන්නේ කොහොමද? second axiom එකේ. එහෙම නැත්නම් මේ second axiom එකේ යම් පුතේ තව ෆෝම් එකක් තිබ්බා. තව ආකාරයක්. මොකද්ද? A සමානයි B කියලා තිබුණොත් හරිද? A සමානයි B කියලා තිබ්බොත් ඔන්න equal quantities දෙකක් තියෙනවා පුතේ. මෙන්න මේකට same quantity එකක් add කරලා තියෙනවා. හරිද? equal quantities දෙකක් තියෙනවා. මේ quantities දෙකට පුතේ same quantities දෙකක් add කරලා තියෙනවා. එහෙම නැත්නම් equal quantities කියලා කියන්න පුළුවන්නේ. same quantity එකම. හරිද? මේ add කරද්දී මොකද්ද වෙන්නේ? අන්න එහෙම add කරාට පස්සේ ඊට පස්සේ එන quantities දෙක සමාන වෙනවා. ඒ කියන්නේ A ට C add කරනවා. ඒ වගේම B ට C add කරනවා. same quantity එකක් ඔන්න සමාන quantities දෙකකට add කරලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ආපු quantities දෙක තියෙනවනේ. ඔන්න ඔය quantities දෙක පුතේ සමානයි කියලා මට කියාගන්න පුළුවන්. second axiom එකෙන් කිව්ව ඔන්නම කතාවක්. right. ඊට පස්සේ ඔන්න third axiom එකට අපි ගියා. third axiom එකෙන් අපිට කිව්වේ මොකද්ද? third axiom එකෙන් පුතේ අපිට කිව්වේ මොකද්ද? quantities which are obtained by subtracting equal quantities from equal quantities are equals. ඒකෙදිත් ඔන්න මට මේ වගේම එකතු කරා ඒ කියන්නේ second axiom එක වගේම එකක්. හරිද? ඔන්න බලන්න. A සමානයි B සහ C සමානයි D කියලා අපිට කියනවා. ඔන්න මේම equal quantity එකක් තියෙනවා. quantities දෙකක් තියෙනවා equal. තවත් quantities දෙකක් තියෙනවා ඒ දෙකත් equal. හරිද? මෙන්න මෙහෙම තියෙනවා නම් පුතේ අපිට කියන්න පුළුවන් මොකද්ද? මේකෙන් මෙන්න මේක අඩු කරාට පස්සේ එන quantity එක. හරිද? මෙන්න මේකෙන් මේක අඩු කරාට පස්සේ ඔන්න quantity එකක් ආවනේ. හරි. ඊට පස්සේ B ගෙන් D අඩු කරාට පස්සේ ඔන්න පුතේ මොකක් හරි quantity එකක් එනවනේ. දිගවල් කියලා හිතන්න. මේ දිගවල් දෙක අඩු කරාට පස්සේ මෙන්න B කියන දිගෙන් D කියන දිග අඩු කරාට පස්සේ ඔන්න ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මෙන්න මේ දෙක සමානයි මේ දෙක සමානයි නම් මට කියාගන්න පුළුවන් පුතේ මොකද්ද? මෙන්න මේ equal quantities which are obtained by subtracting equal quantities from equal quantities. ඒකෙන් C අඩු කරාට පස්සේ ආපු එක obtain කරපු එක සමාන වෙනවා පුතේ මෙන්න මෙතන තියෙන ඒතන obtain කරලා තියෙන quantity එකට. right. ඔකොම හරියට ඔලුව වැටලා තියෙනවනේ ඔහොම කියනකොට දැන් ඔන්න මතක් වෙනවා ඔයාලට. හරිද? ඊට පස්සේ ඔන්න ඔකෙම තවත් ෆෝම් එකක් තිබ්බ මොකද්ද? A equal B කියලා අපිට කියනවනම් equal quantities දෙකක් තියෙනවා නම් පුතේ මෙන්න මේ equal quantities දෙකෙන් equal quantity එකක් අඩු කරාට පස්සේ හරි equal quantity එකක් කියන්නේ මේ අවස්ථාවේ නම් same quantity එකක් අඩු කරන්නේ. හරි. same quantity එකක් අඩු කරාත් දෙපැත්තෙන්ම අර equal වෙලා තිබිච්ච quantities දෙකෙන්ම අඩු වෙන පුතේ එකම quantity එකක් නේ. equal quantity එකක් තමයි අඩු වෙන්නේ. හරිද? අන්න එහෙම අඩු වුණාට පස්සේ එන quantities දෙක සමානයි කියලා අපිට කියාගන්න පුළුවන්. A - C equals B - C අපිට ගන්න පුළුවන්. right. මම හිතනවා පුතේ මේක ඔයාලට පැහැදිලි. ඔන්න ඔය ටික තමයි අපි මේ දක්වා එතකොට කතා කරලා තියෙන්නේ. හරිද? එතකොට මේක පුතේ ලේසි වගේ බලනකොට පේනුණත් ඇත්තටම ගණන් හදද්දී අපිට චුට්ටක් තේරුණා මොකද්ද? ලියන්න අපහසුකමක් නේද? ඇයි මේ අපි දන්නම දේ තව සරල කර ලියන්න ඕන. මේකදී අපිට චුට්ටක් අපහසු වුණා. හැබැයි ගණිතයේ තියෙන මේ මූලිකම කියන්නේ පහළම තැනක තියෙන මේ સિદ્ધාන්ත ටික. මේ වේ කියන්නේ අපි මේ පහළ පන්ති වලදී භාවිතා නොකරපු දේවල්ද? නෑ. පහළ පන්ති වලදී අපි භාවිතා කරපු දේවල්. මේවා පුංචිම ළමයි පවා දන්න දේවල් නේද? ඒකයි ප්‍රත්‍යක්ෂයක් කියව නේද?
ප්‍රත්‍යක්ෂයක් එහෙම නැත්නම් ඇක්සියම් එකක්. මේ වගේ ප්‍රූව් කරන්නේ නැතුව කෙලින්ම භාවිතා කරන දේවල්. හරිද? right. අපි ඔන්නම තුනක් ගැන ඔය වගේ කතා කරා. ඊට පස්සේ පුතේ අපි ඔන්න යනවා ඉතුරු වෙලා තියෙන දෙක ගැන කතා කරනවා. ඔය කරේ පුතේ පුංචි මතක් කිරීමක්. ඉතින් හොඳද? දැන් මෙච්චර අපි ওই දවස් දෙකේ කරපු ටික කරපු ඇක්සියම් තුන ගැන තමයි ඔය මතක් කරේ. එතකොට ඔකේ ඔය ඇක්සියම් එකේ නෙමෙයි වැඩේ තිබ්බේ. ඕකෙන් ගණන් හදද්දි තමයි අපිට පැටලෙන්න ගත්තේ නේද? ඔය කියන දේ නම් තේරෙනවා ඉතින්. ඊට පස්සේ ඔන්න අපි යනවා පුතේ හතරවෙනි ඇක්සියම් එකට. ඇක්සියම් 4. right. මේකේ පුතේ අපිට මොකද්ද කියන්නේ? බලන්න අපිට මේකේ මොකද්ද කියන්නේ කියලා. Products which are equal quantities multiplied by equals are equal. හරිද? මොකද්ද පුතේ ඔය කියන්නේ? දැන් අර කලින් සතියේ නම් මම පෑන් එහෙම අරගෙන ඔහොම පැහැදිලි කරන්න ගියා. right. මම මෙතෙන්දි පුතේ එතනටම යන්නේ නෑ හොඳද? අපි බලමු මේ කියන්නේ මොකද්ද? Products which are equal quantities multiplied by equals are equals. හරිද? ඔන්න පුතේ ඔය කියන්නේ මොකද්ද? හරි. ඒක මම මෙහෙම කියන්නම්. ඒකත් අපේ උදාහරණය මේ වගේ කියමු ගමු. ඔන්න පුතේ equal quantities දෙකක් තියෙනවා මෙතන. හරිද? equal quantities ඔන්න දෙකක් තියෙනවා. මේ කළු පෑන සහ රතු පෑන. එතකොට මේකේ දිගවල් පුතේ සමානයිනේ. දිගවල් සමානයි. එතකොට මෙන්න මේ quantities දෙක මොකද්ද කියන්නේ? products which are equal quantities products කියන එක පැත්තකින් තියනකොට තාම products ගැන ගත්තේ නැහැනේ අපි. equal quantities දෙක ඔන්න ගත්තා අපි. equal quantities multiplied by equals. හරිද? ඒ කියන්නේ පුතේ මෙන්න මේකෙන් මං කිසියම් ගුණයක් ගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න පුතේ මේකෙන් 3 ගුණයක් ගන්නවා කියලා. දැන් ඔන්න මේ දෙක සමානයි. හරිද? මේ දෙක සමානයි. මම ගන්නවා මේකෙන් කිසියම් ගුණයක් ගන්නවා. හරිද? මල්ටිප්ලයි කරනවා මොකක් හරි කිසියම් මොන හරි වැලියු එකකින්. හරිද? උදාහරණයක් විදිහට ඔයාලා හිතන්න 3ක් කියලා. ඔන්න මේ වගේ එතකොට 3ක්. හරිද? මේ වගේ 3ක් ගන්නවා. ඒ වගේම දැන් මේක මල්ටිප්ලයි කරන වැලියු එකෙන්ම ඒකටම ඉක්වල් වැලියු එකකින් මම මේකත් මල්ටිප්ලයි කරනවා. මේක මේක කියලා අදහස් කරන්නේ ඉතින් පුතේ මේකේ දිග හොඳද? මේකේ දිග වගේ 3 ගුණයක් ගන්න. right. එතකොට කියන්න පුළුවන් පුතේ මොකද්ද? මෙන්න මේ දෙක සමානයි නා. හරිද? අර 3 ගුණය ගත්ත එකයි මෙන්න මේකේ 3 ගුණයක් ගත්ත එකයි අන්න ඒ දෙක සමානයි. හරිද? මොකද්ද කියන්නේ? products which are equal quantities multiplied by equals are equal. products තමයි. එතකොට ඔන්න ඒ ගුණිතයන් දෙක තමයි සමානයි කියලා අපි කියන්නේ මොකෙන්ද? මෙන්න මේ හතරවෙනි ඇක්සියම් එක. පුතේ පැහැදිලි ওই කාරණාව? ඕක නම් පැහැදිලි ඇති. ඔක් ගැටලුවක් නැහැ. හරිද? ඊට පස්සේ ඔන්න ගණන් හදද්දි තමයි ගැටලුව තිබ්බේ. අපි ඒක චුට්ටක් ලියාගමු පුතේ මොකද්ද මේකෙන් කියන්නේ? products සර් අවුදේ මෙතනින් කියවෙන්නේ equal quantities දෙකක product එක equal වෙන කියලාද කියන්නේ මෙතන? නෑ පුතේ. ඔන්න බලන්න. එහෙමවත් නැහැ. මේක බලන්න. ඔන්න පුතේ quantities දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු අරන්. ඔන්න ඉරක් තියෙනවා මෙහෙම. right. මේකේ length එක වා හිතන්නකො මොනවා හරි ඔන්න a කියලා length එකක් තියෙනවා කියලා වා හිතන්න. right. ඊට පස්සේ ඔන්න පුතේ තවත් quantity එකක් තියෙනවා. මේ තවත් ඉරක් තියෙන්නේ හොඳද? body line ඔන්න. මෙහෙම ඉරක් තියෙනවා. මේකේ length එක හිතන්නවා b කියලා පුතේ. b කියලා ඔන්න වා හිතන්න. right. එතකොට ඔන්න අපිට කියලා දෙනවා මෙහෙම a සමානයි b කියලා කියලා දෙනවා. right. එතකොට පුතේ මෙන්න මේ line එකේ length එක වගේ කිසියම් ගුණයක් ගන්නවා. එතකොට මට එන්නේ product එක ගන්න පුතේ. මේ වගේ ඔන්න 3 ගුණයක් හිතන්න. මේ length එක වගේ 3 ගුණයක්. හරි. දැන් අපිට කියලා තියෙන්නේ මේ a සමානයි b කියලා දීලා තියෙනවා. මේ a length එක සමානයි b length එක කියලා දීලා තියෙනවා. හරි. එතකොට අපිට කියන්න බලනවා මෙහෙම. a වල කිසියම් ගුණයක් a multiply කරනවා මම මොනවා හරි value එකකින්.
හරිද? හිතන්න C කියලා. දැන් මම අතන නම් උදාහරණයක් විදිහට ගත්තේ පුතේ 3නේ. දැන් මෙතන ඔයා හිතන්න C කියලා. හරිද? right. A වැඩි කරනවා C ගෙන්. හරි. ඒ වගේම පුතේ මම B වැඩි කරනවා මෙන්න මෙයා වැඩි කරපුව අර වැලියු එකෙන් C ගෙන්. හරිද? ඔන්න ඔහම කරදින් පුතේ දැන් මේ ප්‍රොඩක්ට්ස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔන්න මෙතන එක ප්‍රොඩක්ට් එකක්. හරි. මෙතනත් ඔන්න තවත් ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. නේද? ප්‍රොඩක්ට්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය දෙක පුතේ දැන් මට කියන්න පුළුවන් මොකද්ද? සමාන. පැහැදිලි? පැහැදිලිද පුතේ? දැන් මෙතන දෙක තිබ්බනම් මේ දැන් මෙන්න මේ A කියන ලෙන්ත් එක දෙකෙන් ගුණ කරා නම් B කියන ලෙන්ත් එකක් දෙකෙන් ගුණ කරාට පස්සේ එන ප්‍රොඩක්ට් එක පුතේ ඔන්න ඔය දෙක සමාන වෙනවා. ඕක නේද සරලව කියන්නේ? පුතේ පැහැදිලිද? ඔව් සර්. ඔය ප්‍රොඩක්ට්ස් මේ ගුණිතයන් අතර තියෙන සම්බන්ධයක් ගැන තමයි ඔය කියන්නේ. හරිද? ඔන්න equal quantities දෙකක් තියෙනවා. ඒ equal quantities දෙක මොනවා හරි value එකකින් ගුණ කරාට පස්සේ අපිට එනවනේ පුතේ ගුණිතයක්. ඔන්න ඔය ගුණිතයන් දෙක සමාන වෙනවා කියලා තමයි අපිට කියන්නේ. හරි. ඕක නෙමෙයි ගේම තියෙන්නේ. අපි ගානක් හදන්න ගියාට පස්සේ තමයි ඔක ලියන විදිය තමයි අපි අල්ල ගන්න ඕන දේ. හරිද? අපි එතකොට මේ අතරම මම මෙතන ලිව්වේ මොකද්ද? ඔන්න ඔය කියන ඇක්සියම් එකේ පුතේ ගණිතමය ස්වභාවය. හරි. රයිට්. අපි ඒක චුට්ටක් මෙතන ලියාගමු පැත්තකින්. මොකද්ද? products which are කොහොමද තියන්නේ? products which are equal quantities multiplied by which are equal quantities multiplied by equals කියන සමානාගයන්ගේ ගුණ කරාට පස්සේ එනවා නොයි ගුණිතයන් equals are equals ඔන්න ඔකනේ කියන්නේ පුතේ නේද? are equal right. එතකොට පුතේ ඔකේ ගණිතමය ස්වභාවය මොකද්ද? ඒ කියන්නේ ගණිතමය ප්‍රකාශනයක් විතර මම ඔක කියන්න ගියොත් කොහොමද කියන්නේ? if A equals B then අපිට කියන්න පුළුවන් මොකද්ද පුතේ? A times C equals B times C. B times C. ඔන්න ඔහොම කියා ගන්න පුළුවන්. right. ඊට පස්සේ පුතේ මම ওই වගේම අනිත් ඇක්සියම් එකත් ඔහොම කියන්නද? නෑ අපි මේකේ උදාහරණයක් කරලා යමු. මේකේ උදාහරණයක් කරලා අපි එතෙන්ට යමු. ඇත්තටම ওই දෙකම එක වගේ හරියද? ඇත්තටම මේ ගැටලුවක් තියෙන නිසානේ අපි මේක ඉගෙන ගන්න නේද? හරි අපි මේක බලලා ඉවරලා යමු. බලන්න. අපි මේකේ තියෙන උදාහරණයකටම යමු පුතේ කෙලින්ම. ඔන්න ඔයාලා යන්න මේකේ 88 වෙනි පිටුවේ තියෙන පුතේ 88 වෙනි පිටුවේ තියෙන පළවෙනි එක්සැම්පල් එකට යන්නකෝ. එක්සැම්පල් 1 කියලා තියෙන එක. අපි ඊ ගාන හදලා යමු. ඔන්න බලන්න. මේකේ මොකක්ද අපිට කියන්නේ පුතේ? The points x and y are located on the අපි ඒකට සටහන අඳගෙනම යනවා වැඩේ. ඔයාලා ගාන කියවන්න බලන්න මොකක්ද ඔය කියන්නේ කියලා. මම සටහන අඳ ගන්නවා තාම නේ. මොකක්ද තියෙනවා? එක පුතේ සමාන කොටස් තුනකට බෙදලා තියෙනවා. මේකත් එහෙම. right. right. ඔන්න ඔබ සටහන අපිට දීලා තියෙන එක. ඔන්න බලන්න දැන් අපි කියමු. A B C ආයි කියනවා මොකද්ද? මෙතන x මෙතන පුතේ y මෙතන P සහ මෙතන මොකද්ද? Q P සහ මෙතන Q. හරි. එතකොට අපිට මොකද්ද කියන්නේ මේ ගානේ? The points x and y are located on the side of AB.
of the straight line ABC such that AX equals XY equals YB, right? AX equals XY equals YB වෙන විදිහට තමයි අපිට ඔන්න ඔය points ටික පිටලා දෙනවා කියලා කියන්නේ නේද? හරි. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? මෙයා බලමු අපි. ඊට පස්සේ අපිට කියන පුතේ මොකද්ද? The points P and Q are located on the side AC, right? AC side එකේ PQ පිටලා තියෙන්නේ කොහොමද? AP equals PQ equals QC. හරිද? AP equals PQ equals QC, right? මේ කොටස සමාන වෙන විදිහට තමයි ඔන්න P සහ Q ලක්ෂ පිටලා තියෙන්නේ. Find the relation between AB and AC. AB සහ AC අතර සම්බන්ධතාවය තමයි අපිට හොයන්න තියෙන්නේ. right. AB සහ AC අතර ඊට කලින් අපිට කියනවා if AX equals AB. If AX equals AP. මෙන්න මෙහෙම අපිට කියන පුතේ මොකද්ද සම්බන්ධතාවය ගන්න කියන්නේ? AB සහ AC අතර සම්බන්ධතාවය තමයි අපි හොයන්න ඕනේ. මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවය තමයි අපි හොයන්න ඕනේ. හරි. right. අපි දවරොන්න දැන් වැඩේට යනවා. එතකොට අපිට මේක දීලා තියෙන දත්තයක් පුතේ මම මෙතන ලියාගෙන නැහැ. මම එකක් ලියාගන්නම්. මොකද්ද ඒ දත්තේ? AX සමානයි XY සමානයි YB. AX සමානයි XY සමානයි YB, right? බස් තවත් දත්තයක් දීලා තියෙනවා මොකද්ද? AP සමානයි PQ සමානයි QC සමානයි QC, right? ඔන්න ඔය ටික තමයි අපිට දීලා තියෙන දත්ත. හරිද? එතකොට පුතේ මට කියාගන්න පුළුවන් මෙන්න මෙහෙම දීලා තියෙනකොට AX සමානයි XY සමානයි YB කියලා දීලා තියෙනවා පුතේ, right? එතකොට මට කියාගන්න පුළුවන් ඊට පස්සේ තවත් දීලා තියෙනවා AX සමාන AP කියලා දීලා තියෙනවා. හරිද? AX සමාන XY සමානයි YB නිසා ඒක මම ලියාගෙන ඉන්නවා. AX සමාන XY සමානයි YB නිසා පුතේ මට කියාගන්න පුළුවන් AX සමානයි නැත්නම් මට කියන්න පුළුවන් මොකද පුතේ AB සමානයි 3යි AX කියලා මට කියාගන්න පුළුවන්ද මේක බලලා ගැටලුවක් නැහැ නේද? ඔය ගැටලුවක් නැහැ මට ඒක කියාගන්න පුළුවන් පුතේ. AX සමාන XY සමාන YB නේ, right? ඒ වගේම AB දිග කියන්නේ පුතේ මෙන්න මේ තුනෙන් තමයි හැදලා තියෙන්නේ. එහෙමනම් මට කියාගන්න පුළුවන් මොකද්ද? AB සමානයි 3යි AX කියලා මට මේ මේකේ ජ්‍යාමිතිය බලලා කියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන සරලම දෙයක් ඒක නේද? එහෙම කියාගන්න පුළුවන්. මේ සටහනෙන් තමයි මම ඒක ගත්තේ. හරිද? මේක නම් මොකද්ද? AX සමානයි XY AX සමානයි XY සමානයි YB කියන්නේ given data එකක්. මේකත් මොකද්ද? given. right. මේක ගත්තම සටහනේ. හරිද? right. ඕක අපිට කියාගන්න පුළුවන්. ඔන්න පුතේ ඊට පස්සේ මම යනවා මෙතනට. ඊට පස්සේ මම යන්නම් මෙතනට. AP සමානයි PQ සමානයි QC. මේක මොකද්ද මේ? given data එකක් නේ. මේ නිසා මට කියාගන්න පුළුවන් පුතේ මොකද්ද? AC සමානයි මේ සටහන අනුව හොඳද? දැන් AP සමානයි PQ සමානයි QC කියලා දන්නවා. මේ දිග සමානයි මේ දිග සමානයි මේ දිග කියලා අපි දන්නවා. ඒ වගේම මේ AC දිග හැදලා තියෙන්නේ මේ තුනෙන් කියලාත් මම දන්නවා. හරිද? එතකොට මට කියාගන්න පුළුවන් පුතේ මේක ලේසියෙන්ම AC සමානයි 3යි AP කියලා කියාගන්න පුළුවන් එක. ගැටලුවක් නැහැ මම ඒක කියනවා. 3යි AP කියලා මම කියනවා. හරිද? AC සමානයි 3යි AP කියලා මම කියනවා. right. එතකොට ඔන්නෝක කොහොම තියෙනවා.
එතකොට right මම යනවා මෙන්න මෙතනට මොකද දැන් ax සමාන ap කියලා අපි දන්නවනේ ax සමාන ap කියලා අපි දන්නවා right ඒක මම ආයෙ මෙතන ලියා ගන්නවා ඕන ax සමානයි ap එක එහෙම ලියා ගන්න ඕනත් නෑ හොඳද මම මේ පැහැදිලි කරන්න ලේසි වෙන තමයි ලියන්නේ ax සමාන ap ඔන්න පුතේ දැන් මෙන්න මෙහෙම ax සමාන ap කියලා අපිට දීලා තියෙනවා නම් මට පුළුවන් කියා ගන්න හතරවෙනි axiom එකට අනුව මොකද්ද products which are මොකක්ද අපිට කියන්නේ products which are equal quantities multiplied by equals are equals equal quantities multiplied by equals are equals මේව ලියාගන්න පුළුවන් නේද right මම මේක ලියාගන්නේ මොන axiom එකකට අනුවද පුතේ according to axiom 4 පුතේ අන්න right axiom 4 according to axiom 4 මම කියන මොකද්ද ඒක මම පැහැදිලි නිසා ආයෙත් ලියනවා මෙහෙම ax times 3 කියන එක ගන්න ඇයි පුතේ මම 3 කියන එක ගන්නෙ මම මට මෙන්න මෙතන මේ 3යි ax සමාන ab කියලා තියෙනවනේ දැන් මට මේක ඕන නම් මේ 3 කියලා ලියන්න ඕනද නැහැ 4 5 6 7 8 ඔය ඕන එකක් ගන්න පුළුවන් හැබැයි මම මෙතන ගන්නෙ මොකද්ද මල්ටිප්ලයි කරන්න ගන්නෙ 3 ගන්න ඇයි මට පේනවා 3 times ax equals ab කියලා ඒ වගේම මට පේනවා 3 times ap equals ac කියලා හරිද 3 times ax වෙනකොට මම දානවා මොකද්ද ap 3 times ap වෙනකොට මම දා ගන්නවා මොකද්ද ac හරි අන්න ඒක ඔළුවේ තියාගෙන තමයි මම මෙතෙන්ට යන්නේ හරි ax times 3 equals හරි ඔන්න මේ quantity එක 3ෙන් ගුණ කරා එහෙනම් මේ quantity එක 3ෙන් ගුණ කරාට පස්සේ මේකනේ සමාන වෙන්න ඕනේ මේකට නේද ap times 3 right එතන ඔන්න මේක මට ආයෙ ඕන සකස් කරගන්න පුළුවන් නැත්නම් මෙහෙම දෙද්දි මට ගන්නත් පුළුවන් මොකද්ද මෙතනින් පස්සේ පුතේ මට කියා ගන්න පුළුවන් මොකද්ද 3 times ax equals ab right ඊට පස්සේ 3 times ap equals මොකද්ද ac අවිලා නේද right මේ දක්වා යනකම් පුතේ අපි ඔන්න axiom පාවිච්චි කරාද නැහැ මේ දක්වා යනකම් අපි මොකද්ද කරේ මෙන්න මේ සටහනෙන් ගත්ත දත්ත ටිකක් තමයි මෙතන මේ දීලා තියෙන්නේ හරිද ඊට පස්සේ මෙන්න මෙතනින් පස්සේ දැන් මේ තිබ්බේ මෙතන තිබිච්චම ගානනේ මෙතනින් පස්සේ තමයි මම අර සම්බන්ධය දැකලා ඉවරලා ඔන්න according to axiom 3 මෙන්න මේ අපිට අර මුලින්ම දීලා තියෙන දත්තය 3ෙන් ගුණ කරලා ඉවරලා ඒ multiplication දෙක සමානයි කියලාම අරගෙන තියෙනවා හරි එතකොට ඔන්න ආවා ab සමාන ac කියලා පුතේ මේක පැහැදිලිද ඔව් සර් පැහැදිලි සර් පැහැදිලි නේ පුතේ right එහෙමනම් හරි දැන් අපි ගිය සතියේ කතා කරලා තියෙන නිසා මම හිතනවා ඔයාලට දේවල් පැහැදිලි ඇති කලින් තරම් එහෙම පැහැදිලි කරන්න අවශ්‍යතාවයකුත් නෑ හරි හොඳයි පුතේ මේක පැහැදිලි කියන්නේ වටිනවා ඈ හරි ඊට පස්සේ එහෙනම් මම මෙහෙම්ම ඉතුරු axiom එකක් කියනවා හොඳද ඔය axiom එක දැන් ඔයාලට පැහැදිලිනේ ඔන්න බලන්න ඔන්න ඊට පස්සේ මම ඊළඟ axiom එක කියනවා මේ අපි කතා කරේ මොකද්ද axiom 4 axiom 4 තමයි මේ කතා කරන්නේ හරිද ඊට පස්සේ ඔන්න මම යනවා axiom 5 වලට axiom 5 වලත් පොතේ ඔය වගේම කතාවක් කියන්නේ මොකද්ද මේකේ axiom 5 වලින් කියන්නේ අපිට quotients which are equal quantities divided by non-zero equals are equals හරිද මොකද්ද මේකෙන් කියන්නේ quotients which are equal quantities divided by non-zero equal quantities non-zero equals are equals පුතේ පැහැදිලි නේද මේ කියන කතාව අරක වගේමයි නේද දැන් මේකේ නම් මොකක්ද උනේ equal quantities ගුණ කරලා ඉවරලා equal quantities multiply කරලා ඉවරලා ආපු products සමාන වුණා නේද equal quantities දෙකක් තිබ්බොත් ඒ quantities දෙක වෙන වෙනම equal quantities වලින් equal quantity එකකින් ගුණ කරලා ආපු product එක මොකද උනේ සමාන වුණා දැන් මෙතන වෙනව කියන්නේ මොකද්ද පුතේ දැන් මෙතන ගුණිතයක් ආවට මෙතන එන්නේ පුතේ මොකද්ද ලබ්ධියක් එහෙම නැත්නම් quotient එකක් නේද right ඔන්න ඔය quotients දෙක ඔන්න equal quantities දෙකක් තියෙනවා
ඒ equal quantities දෙක කිසියම් value එකකින් මොනවා හරි value එකකින් divide කරලා ඉවරලා ඔය එන quotients දෙක සමාන කරන්න පුළුවන් කියලා කියනවා. හරි. අපි ඔක බලමු. මොකද ඔන්න අපි ඒක ලියාගත්තා දැන්. quotients quotients which are equal quantities divided by non-zero කියලා වචනයක් තියෙනවා බලමු ඒ ඔය කියලා non-zero equals are equal right ඒ පුතේ මේ non-zero කියලා වචනයක් තියෙන්නේ quotients which are equal quantities divided by non-zero equals are equals ඇයි ඔය non-zero කියලා එකක් තියෙන්නේ අපි හිතමු අන්න equal quantities දෙකක් තියෙනවා A සහ B කියලා if A equals B මට කියන්න පුළුවන් මොකද්ද then A divided by C equals B divided by C මෙන්න මේ C කියන එකේ අගය පුතේ බිඳුවට සමාන වුණොත් ඉතින් මොකද්ද තියෙන ගැටලුව දැන් non zero equals කියනනේ කියන්නේ බිඳුවට අසමාන වන equal value එකකින් බෙදුවොත් නේද බිඳුවට අසමාන වන equal value එකකින් බෙදුවොත් තමයි මෙන්න මේ ලබ්ධීන් දෙක එහෙම නැත්නම් quotients දෙක සමාන වෙනවා කියන්නේ බිඳුවෙන් බෙදුවොතින් පුතේ බිඳුවෙන් බෙදෙන එක මේ ගණිතයේදී අර්ථ දක්වන්නේ නැහැ අන්න ඒක තමයි non zero equals කියලා අපි අරන් තියෙන්නේ හරිද ඒක සරල කාරණාවක් ඉතින් ඒක එච්චර හිතන්න දෙයක් නැහැ ඒතකොට අපි ගන්නේ මොකද්ද non zero equals වලින් තමයි බෙදන්නේ එහෙනම් බෙදුවට පස්සේ එනවා අන්න ඔය quotients දෙක තමයි සමාන හරි එතකොට ඕකේ පුතේ අපි උදාහරණයක තමයි යන් කෙරේ හරි ඔන්නවා යන්න මේකේ දීලා තියෙන පුතේ පළවෙනි එක්සැම්පල් එකට යන්න 90 වෙනි පිටුවේ තියෙන පළවෙනි එක්සැම්පල් එක 90 වෙනි පිටුවේ තියෙන පුතේ පළවෙනි එක්සැම්පල් එක අපි බලමු ඒක කරන්න මොකද්ද මේක කියන්නේ පුතේ ඒ පළවෙනි එක්සැම්පල් එක කරමු. අන්න බලන්න. ඒකට මම සටහන ඇඳ ගන්නවා. එතන ඔයාලා ගාන කියනවා. A B C D සහ E ඔන්න ඔහොම තියෙනවා right මෙතන තියෙනවා පුතේ O ඔන්න මේ කෝණ දෙක සමානයි අපිට සංකේතවත් කරලා තියෙනවා එහෙම නේද මේ කෝණයට ආයි මේ කෝණය සමානයි හරි එතකොට අපිට කියන්නේ මොන මෙහෙමයි ගානේ කියන්නේ හරිද in the figure given below AOB equals BOC අපි ඒක ලියාගමු පුතේ AOB equals BOC right ඒක මම මේක නිරූපණය කරලා තියෙනවා AOB equals BOC නිරූපණය කරලා තියෙනවනේ ගැටලුවක් නැහැ ඊට පස්සේ මොකද කියන්නේ ආයේ and COD equals COD equals ආයේ කියනවා මොකද්ද DOE COD equals DOE right ඊට පස්සේ අපිට කියනවා මොකද්ද if AOC equals COE තවත් අපිට කියනවා මොකද්ද if AOC equals COE
ඔන්න ටික අපිට කියන්නේ in the figure given below AOB equals BOC right ඒක හරි ඊට පස්සේ ආයෙ කියනවා COD equals DOE ඒකත් හරි ඊට පස්සේ කියනවාද if AOC equals COE ඔය කියන්නේ පොතේ මෙන්න මේකත් දත්තයක් විතර ගන්න කියලානේ ආයෙ කියන්නේ හරි ඊට පස්සේ find the relationship between AOB and DOE අපි හොයන්න ඕනේ මොකද්ද AOB සහ DOE අතර සම්බන්ධතාවය ඔන්න ඕකනේ පුතේ අපි හොයන්න ඕන හරිද right අපි බලමු කොහොමද ඔක හොයන්නේ කියලා right එතකොට ඔන්න පුතේ අපි දන්නවා මොකද්ද AOB equals BOC ඊට පස්සේ ආයෙ දන්නවා මොකද්ද COD equals DOE AOC equals COE ඔය ටිකනේ අපි දන්නේ එතකොට AOB සහ DOE අතර සම්බන්ධතාවයක් තමයි හදාගන්න ඕන DOE අතර සම්බන්ධතාවයක් තමයි අපි හදාගන්න ඕන අපිට දීලා තියෙන්නේ AOC සහ COE අතර සම්බන්ධතාවයක් එතකොට ඔන්න බලන්න AOB සමානයිනේ BOC ට පුතේ. ඔව් AOB සමානයි BOC ට. එතකොට මට කියා ගන්න පුළුවන් නේද මේකේ ජ්‍යාමිතියෙන් මෙන්න මෙහෙම කතාවක් පුතේ. මෙන්න මේ AOB කියන්නේ පුතේ මෙන්න මේකෙන් හොඳද? දැන් AOB සහ BOC සමානයි පුතේ. හරිද? එතකොට ඔන්න ඔය දෙකේ සමාන දෙක එකතු වෙලානේ පුතේ මේ AOC කියන එක හැදිලා තියෙන්නේ නේද? ඔන්න ඔය සමාන දෙක එකතු වෙලා තමයි AOC කියන තනි කෝණය හැදිලා තියෙන්නේ. එතකොට මට කියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. AOB සමානයි AOC ගෙන් භාගයක් වගේ. ඔක් කියාගන්න පුළුවන් නේද? ඇයි AOB ට සමානයි BOC සමානම දෙකක් එකතු වෙලා තමයි පුතේ මේක හැදිලා තියෙන්නේ. එහෙනම් මට කියාගන්න පුළුවන් AOB කියන්නේ පුතේ AOC ගෙන් භාගයක් වගේ. හරි. right. ඔන්න ඔය වගේ මට කියාගන්න පුළුවන් මෙන්න මෙතන. COD සහ DOE කියන්නේ සමානයි. COD සහ DO කියන එක DOE කියන එක සමානයි. එතනත් මට පේනවා COE හැදිලා තියෙන වෙන මේ වගේ සමාන කෝණ දෙකකින්. එහෙමනම් මට කියාගන්න පුළුවන් පුතේ මොකද්ද? මෙන්න මේ DOE කියන කෝණය COE කෝණයෙන් භාගයක් වගේ. හරිද? කොහොමද මම කියන්නේ? DOE කෝණය. අයි මම ඒක DOE කෝණයම ගන්නෙ. ඒ ගන්න පුතේ මෙන්න මෙතන මේ AOB සහ DOE අතරේ සම්බන්ධතාවයක් කියන්නේ කියන්නේ. අන්න ඒ නිසා තමයි මම ඒක එහෙම ගත්තේ. පැහැදිලි? right. එතකොට මම මෙන්න මේකෙන් කියන පුතේ මම මොකද්ද කියන්නේ? මෙන්න මේ සම්බන්ධතාවය නිසා මම කියන මොකද්ද? DOE කෝණය සමානයි පුතේ මොකද්ද? DOE කෝණය සමානයි භාගයයි. එහෙම නැත්නම් COE කෝණය බෙදනවා දෙකෙන්. මේ මොකාටද එන්නේ කියන එක පුතේ දැන් ඔයාලට තේරෙන්න ඕන හොඳද? right. ඊට පස්සේ ඔන්න AOC සහ COE සමානයි කියලාත් අපිට දීලා තියෙනවා. හරිද? දැන් මට කියන්න පුළුවන් මොකද්ද? පස්වෙනි axiom එකේ. හරිද? AOC සමානයි COE කියලා දීලා තියෙනවනේ. පස්වෙනි axiom එකෙන් මම කියනවා මොකද්ද? AOC බෙදීම 2 සමානයි COE බෙදීම 2. හරිද? right. AOC බෙදීම 2 කියන්නේ අපි දන්නවා පුතේ මොකද්ද? AOB. ඊට පස්සේ COE බෙදීම 2 කියන්නේ අපි දන්නවා මොකද්ද? DOE. හරි. අපි අවශ්‍ය දේ පෙන්වුවා නේද එතකොට? ඔන්න බලන්න ඔක ලියනවා මම දැන්. According to axiom 5. According to axiom 5. According to axiom 5. මම කියනවා මොකද්ද? AOC divided by
AOC angle divided by 2 equals COE angle divided by 2. Right? එතකොට AOC divided by 2 කියන එක මම දන්නවා පුතේ මොකද්ද? AOB. AOB. Right? ඊට පස්සේ මම දන්නවා මොකද්ද? COE බෙදීම 2. COE angle divided by 2 equals DOE. පැහැදිලි පුතේ? right. මට හිතෙනවා ඔක පැහැදිලි. දැන් ඔන්න axiom 5 පාවිච්චි කරලා අපි ඔන්න ඔය වැඩේ කරා. axiom 5 විතරක් නෙමෙයි මෙතෙන් දින අපිට ජ්‍යාමිතිය ඔන්න එකේ පාවිච්චි කරලා තියෙනවා නේද? මේ සටහනේ දීලා තියෙන දත්ත. සටහනේ හඳුනාගන්න ගන්න පුළුවන් දත්ත ටික. ඒකක් පාවිච්චි කරලා තමයි මේ වැඩේ අපි කරගෙන ගිහින් තියෙන්නේ. හරි පුතේ මම හිතනවා ඔක පැහැදිලි. ඔය වැඩේ අහුවෙන්නේ නැහැ. හරිද? දැන් අපි මේකේ ගණන් ටික හදාගෙන යමු. පටන් ගන්න පුතේ 7 අභ්‍යාසය ගණන් තුනක් තියෙනවා අපිට අට්ටක් ගාලා ඔය ටික කරගෙන යන්න. එතකොට මේ වැඩේ ඉවරයි. right. පටන් ගන්න පුතේ. right. විනාඩි දෙකකින් මාත් වැඩේ පටන් ගන්නවා ඈ. සර් පළවෙනි ගාන හදන්න ඕන. පළවෙනි ගාන පුතේ. පළවෙනි ගාන පටන් ගන්න. පොඩි වෙලාවක් දෙන්න. ඔයාලා තනියම මේකේ පිළිතුර ගන්න උත්සාහ කරන්න. පුතේ මාත් වැඩේ පටන් ගන්නවා හොඳද? වැඩේ කරන කට්ටිය කරගෙන යන්න. මේක අපිට කියනවා මොකද්ද? The square ABCD and the rhombus PQRS are such that AB equals PQ. Using the axiom 4 so that the perimeter of the square ABCD is equal to perimeter of the rhombus PQRS. Ini sama kan?
අපි බලමු පුතේ. පුතේ මේකේ කියන්නේ අපි මේ ගාන හදන එකේ ඇත්තටම මේ දීලා තියෙන හරිම ලේසි ගණන් කීපයක් හොඳද? ඒ කියන්නේ මේ ගණන් මේ ඇක්සියම් එක පාවිච්චි කරන්නේ නැතුව නම් ගේමක් නැහැ. එතකොට අපි මේකේ වැඩේ තියෙන්නේ ඔන්න ඔය ඇක්සියම් එකත් එක්ක ලියාගෙන වැඩේ කරන එක තමයි. හොඳද? එහෙම නැත්නම් මේක ගේමක් නැහැ. ඒ කියන්නේ අපි ඒ අවශ්‍ය තැනදී ඇක්සියම් එක පාවිච්චි කරලා තමයි මේ ප්‍රතිඵලය ගත්ත කියන එක ලිව්වේ නැත්නම් එතකොට අපි මේක තේරුම් ගත්තේ නැහැ වෙනවා. හොඳද? රයිට්. ඔන්න එතකොට මේ ඇක්සියම් එකත් එක්ක තමයි වැඩේ කරගෙන යන්න ඕන ඔයාලා. ඇත්තටම පුතේ මේ ඇක්සියම් එක ඔයාලා වචනේ නොදැන හිටියට ඔයාලා මෙච්චර කාලයක් පාවිච්චි කරමු දෙයක්. නේද? හරි අපි බලමු මේ ගාන ඔන්න ඔය කියන පිළිවෙලට හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපිට දීලා තියෙනවා ABC කියලා sorry ABCD කියලා ස්ක්වෙයාර් එක. හරිද? මේ පාල්ද අතරම දිගවල් සමාන වෙන විදිහට තමයි මේක තියෙන්නේ නේද? එතකොට තව තියෙනවා රොම්බස් එකක්. ඔන්නෝමයි කියලා හිතමු අපි කියන්නේ. මේක ABCD. ABCD. ඊට පස්සේ පුතේ මේක PQRS. PQR සහ මේක S. අපිට කියන්නේ මොකද්ද කතාව? first that AB equals PQ කියලා අපිට කියනවානේ දත්තයක්. AB equals PQ තමයි අපිට දීලා තියෙන දත්තය. Right. So that the perimeter of the square ABCD is equal to the perimeter of the rhombus PQR. Right. ඔන්න පුතේ වැඩේ සිම්පල් වගේ මට තේරෙනවා හොඳද? අපි යන්කෝ මෙන්න මෙහෙම. මොනවා යනවා මෙහෙම. The perimeter of the square. වැඩේ ලේසි ඔන්න කරන ක්‍රමය අපි බලමු. The perimeter of the square. මට කියන්න පුළුවන් පුතේ කොච්චරක්ද? අපිට කියලා තියෙන්නේ මේ සංකේතවත් කරලා තියෙන මෙන්න මේ දෙක. AB සහ PQ සමානයි කියලා නේ. හරි. The perimeter of the square මම කියන පුතේ මොකද්ද? ස්ක්වෙයාර් එකේ perimeter එක මට කියන්න පුළුවන් පුතේ කොහොමද? මේ AB වගේ 4 ගුණයක්නේ. 4යි AB. එක් ගැටලුවක් නැහැ නේද? එක් කියාගන්න පුළුවන්. ලේසියෙන්ම කියාගන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ ඔන්න මම දැන් යනවා ආයෙ මෙතනට. The perimeter of the rhombus. ඒකත් අපි කියමු. The perimeter of the rhombus. මේක සමානයි පුතේ මොකද්ද? රොම්බස් එකක් කියන්නේ මොකද්ද? සෑම පාදයකම දිග සමාන වෙන චතුරස්‍රයක්. නේද? මේ චතුරස්‍රයේ විශේෂ ආකාරයක් තමයි මේ ස්ක්වයර් එක කියන්නේ. ස්ක්වයර් එකේ තිබිච්ච විශේෂත්වය තමයි පාද හතරත් සමානයි. ඒ වගේම මේ හැම මුල්ලක්ම පුතේ ඍජු කෝණයක් පවතින විදිහට තමයි තියෙන්නේ. එහෙම එකක් ස්ක්වයර් එකක් මෙන්න මේක පාද හතරම සමාන චතුරස්‍රයකට. පාද හතරම සමාන ක්වැඩ්‍රිලැටරල් එකකට අපි කියනවා මොකද පුතේ? රොම්බස් එක. නේද? right. එතකොට පාද හතරම සමානයිනේ. රොම්බස් එකක් කියනකොට මට ඒක ගන්න පුළුවන් කියන්නේ. එහෙමනම් මේකේ පෙරිමීටර් එක මට කියන්න පුළුවන් කොහොමද? 4p. මේ පෙරිමීටර් එක කිව්වාගේම 4යි pq කියලා මට කියන්න පුළුවන්. 4යි pqම වෙන්න ඕනද නැහැ. 4යි ඕන ps කියන්න පුළුවන්. 4යි qr කියන්න පුළුවන්. 4යි sr කියන්න පුළුවන්. ඔය ඕන එකක් කියන්න පුළුවන්. ඒ ඉතින් මම මේ pq ගත්තේ මොකද? මෙතන ඇයි ab ගත්තේ? මෙතනත් එහෙමයි. 4යි bc කියන්න පුළුවන්. 4යි cd 4යි ad ඔය ඕන එකක් කියන්න පුළුවන්. ඇයි මම 4යි ab ගත්තේ? right. එහෙම ab ගත්තේ පුතේ මෙතන අපිට දීලා තියෙනවනේ සම්බන්ධතාවය AB සමාන PQ කියලා. ආන්න ඒක පාවිච්චි කරන්නේ යන නිසා තමයි මම AB සහ PQ ඇසුරෙන් ඔක කියාගන්නේ. හරිද? දැන් ඔන්න පුතේ මෙන්න මේ given data එක තියෙනවා. හරිද? මේ given data එක ඇසුරෙන් මම කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරිද? 4යි AB සමානයි 4යි PQ කියලා මට කියා ගන්න පුළුවන්. කොහොමද ඒ කියන්නේ?
මෙන්න equal quantities දෙකක් තියෙනවා පුතේ. මේ equal quantities දෙක equals වලින් multiply කරලා ගන්න products සමානයි කියලා කියා ගන්න පුළුවන් මොන axiom එකට අනුවද? හතරවෙනි axiom එකට අනුව. හරිද? ඔන්න බලන්නකෝ. according to axiom 4 මම කියනවා පුතේ මොකද්ද? හතර වතාවක් AB equals හතර වතාවක් PQ. right? හතර වතාවක් AB equals හතර වතාවක් PQ. හරි. ඔන්න බලන්න දැන්. හතර වතාවක් AB කියන්නේ අපි දන්නවා පුතේ මොකද්ද? The perimeter of the square. හතර වතාවක් PQ කියන්නේ අපි දන්නවා මොකද්ද? The perimeter of the rhombus. හරිද? right. එහෙනම් මම වැඩේ කරලා ඉවරයි. හරිද? ඔන්න axiom එක පාවිච්චි කරලා මම මේක කියාගත්තා. මේක කියාගත්තා පස්සේ හරි අපේ වැඩේ ඉවරයි. මොකද පෙන්වන්න තිබ්බේ ඒකේ මොකද්ද? Using the axiom 4 so that the perimeter of the square ABCD is equal to the perimeter of the rhombus PQR. ඔන්න මෙතනින් පස්සේ පුතේ මට කියන්න පුළුවන් මොකද්ද? The perimeter of the square ABCD is equal. හතර AB කියන්නේ ඕක නේද? is equal පුතේ මොකද්ද? The perimeter of the rhombus PQRS. right. ඔන්න ඔකම අපිට කියා ගන්න පුළුවන්. හරිද? right. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ බලමු. ඊට පස්සේ අපිට දෙවෙනි කොටසෙන් කියනවා මොකද? If AB equals 7 cm, find the perimeter of the PQRS. If AB equals 7 cm. right? If AB equals 7 cm අපිට කියන්නේ AB සමානයි 7 cm නම් PQRS rhombus එකේ perimeter එක තමයි අපිට හොයන්නේ කියන්නේ. අපිට කියන්නේ නෑ PQ ගේ අගය පුතේ. අපිට කියන්නේ AB ගේ අගය. දැන් මොකද්ද කරන්නේ? right. WhatsApp දානම් පුතේ. හරි. ඔන්න බලන්න. එතකොට දැන් අපිට ඔන්න දැන් axiom එක පළවෙනි axiom එකට යන්න වෙන පාඩක් තමයි මට වෙන්නේ. හොඳද? ඔන්න බලන්න. අපිට දීලා තියෙනවා මොකද පුතේ? AB සමානයි 7 cm කියලා දීලා තියෙනවා. right? PQ දීලා නැහැනේ මට. හරිද? දැන් ඔන්න මම ගන්නවා මොකද්ද? AB සමානයි PQ කියන එකක් මම ලියා ගන්නවා. AB සමානයි PQ. right. එතකොට දැන් මට මොකද්ද කියන්න ඕන පුතේ? According to axiom 1 මොකක්ද ඒකින් කියන්නේ පුතේ? quantities which are equal to same quantity are equals නේද? එතකොට මට කියන්න පුළුවන් මොකද්ද? quantities which are equal to same quantity are equals. ඒ කියන්නේ මට PQ සමානයි 7 cm කියලා කියන්න පුළුවන්. අන්න මේකට අනුව මට කියන්න පුළුවන් පුතේ මොකද්ද? AB equals 7 cm, AB equals PQ. මම දැන් කියන මොකද්ද? according to axiom 1 මම කියනවා මොකද්ද? PQ equals 7 cm. 7 cm. ඔයාලා පුතේ වෙන ගානක නම් හොඳද? මේ axiom එක දැන් වෙන පාඩමක වුණා නම් කෙලිම පරිමිතිය පාඩම නම් දැන් මෙහෙම සම්බන්ධතාවයක් ලියලිය ඉන්නවද? නෑ. ඒක අපිට ඉබේම ඔටෝම ගැනෙන දෙයක්. හැබැයි මෙතන එහෙම ඔටෝම ගැනුනේ කොහොමද කියන හේතුව ලියන්න ඕනේ. ඒක තමයි මේ ගාන. නැතුව පෙරිමීටර් එක හොයන එක නෙමෙයි. පැහැදිලිද පුතේ? මම හිතනවා ඔයාලා ඒක තේරුම් ගන්න ඇති. right. එතකොට according to axiom 1 on PQ සමානයි 7 cm කියලා ගත්ත එක කියන එක තමයි මේ ගාන. හරිද? අතන මෙතන මේ axiom එක පාවිච්චි කරලා ඉන්න. according to axiom 4 කියලා වෙලා මෙන්න මේක ලියා ගන්න එක තමයි මේ ගානේ බලාපොරොත්තු වෙනවා කියන්නේ. පැහැදිලිද? PQ equals 7 cm කියලා ගත්තා පුතේ. ඊට පස්සේ මට කියන්න පුළුවන් මොකද්ද? ඊට පස්සේ මට කියන්න පුළුවන් අපි මෙතන හොයලා තියෙනවනේ පුතේ. The perimeter of the rhombus equals 4 times PQ. දැන් මේක හොයාගත්තා නම් ඔන්න මට දැන් axiom වලින්ම මට යන්නත් පුළුවන්. හරිද?
මෙතනින් පස්සේ ඇක්සියම් එක ඇසුරෙන් තමයි පුතේ කියන්න වෙන්නේ අපිට. ආදේශ කරන්න යන්නේ නැහැ මේ ගණන් වලදී අපි. ආදේශ කරේ නැහැ කොතනද කියනවා. ඔක්කොම කිව්වේ ඇක්සියම් ඇසුරෙන් නේද? ඔන්න මම ඊට පස්සේ ආයෙත් කියනවා පුතේ මෙන්න මෙහෙම. according to axiom 4 මම කියනවා පුතේ මොකද්ද? 4 times pq 4 times pq equals 4 times 7 centimeter. Right? ඊට පස්සේ මට කියන්න පුළුවන් මොකද්ද? 4 times pq equals 4 times 7 centimeter කියන පුතේ මොකද්ද? 28 centimeter. Right? හරි. එතකොට මම කියන පුතේ මොන? 4 times pq equals 28 centimeter. 4 times pq equals the perimeter of the rhombus. ඔන්න ඊට පස්සේ මට කියන්න පුළුවන් ඔන්න ආයි axiom 1 පාවිච්චි කරලාම ඕනනම් කියන්න පුළුවන්. කොහොමද කියන්නේ පුතේ? quantities which are equal to same quantity are equals. Right. ඔතනින් පස්සේ මම ඔන්න axiom එක ඇසුරෙන්ම කියනවා ඔන්න. axiom එකෙන්ම කියන්න. දැන් axiom වලින් දැන් මේ ගණන් හදාගෙන ගියා අපි. ඔන්න මම කියනවා උදේ according to axiom 1 මම කියනවා මොකද උදේ the perimeter of the rhombus equals 28 centimeter. The perimeter of the rhombus equals මොකද පුතේ 28 centimeter. මෙතෙන්ට ආවට පස්සේ පුතේ ඉබේම මගෙන් ලියවෙන්න යනවා මෙන්න මේක. The perimeter of the rhombus equals 28 centimeter කියලා ඉබේම ලියවෙන්න යනවා. ඇයි ඒ axiom එක පුතේ අපේ ඇඟේ තියෙනව නේද? ඇඟේ තියෙන නිසා. හරි. ඕක ඉතින් මම ඔන්න හේතුවත් එක්කම දැන් මෙතන ලියලා තියෙනවා. ගානෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ඔන්න ඔය ඉබේ ලියවෙන එක හේතුවත් එක්කම ලියන එක. පැහැදිලි පුතේ? හේතුව කියන්නේ ওই සිද්ධාන්ත කාරණාත් එක්ක ගැට ගහලා ලියන එක තමයි මේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. right පුතේ මේක පැහැදිලිද? පළවෙනි ගාන හරියටම හදපු කට්ටිය ඉන්නවද මේක? හරියටම හදපු කට්ටිය. අනිත් ගණන් මොන අමාරු ගණන් හදුවත් හදපු එක්කෙනෙක් ඉන්නවා. චැනදී හදලා දෙනවා. හොඳයි පුතේ ඈ very good. ගොඩක් වෙලාවට ගොඩක් ගණන් හරියටම හදුවත් මේ ගණන් නම් හරියට හදන්න අමාරුයි. හරිද? හේතුව තමයි මොකද්ද? මේක පුතේ ලේසි. ඒක අමතක වෙන්න පුළුවන්. දැන් මේ according to axiom 1 කියන එක මේක අමතක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. starting එක මටත් අමතක වෙනවා. හරිද? එහෙම තියනවා ඉතින්. right මේක මම දැක්ක මේ සමහර නිදසුන් වලත් කරලා තියෙන්නේ පුතේ මේ axiom එක මගේ අර ලෙවල් එක ගිහිල්ලා තියෙනවා. මට හිතෙන්නේ දැන් ওই axiom පාඩමත් එක්කම සම්බන්ධ කරලා තියෙන නිසා ඒක කරන්න ඕනේ මේ හැම ස්ටෙප් එකක්ම පුතේ මේ ආදේශකරණ ඒවා මේකෙදි කරන්නේ නැහැ. ආදේශකරණ ඒවා කරන්නේ පුතේ අය axiom එක අපේ ඇඟේ තියාගෙන තමයි ඒක කරන්නේ. හරි. ආදේශකරණ හැම තැනකදීම අපිට මෙන්න මේක ලියා ගන්න පුළුවන්. according to axiom 1. right. එතකොට සර් පුතේ ඊළඟ ගාන හදන්න ඕනිද? හදාන්න පුතේ. පටන් ගන්න. කරගෙන යන්න. යනට ඉක්මනට කරදී අපිට වෙන පාඩමක් අද පටන් ගන්න පුළුවන්. මම මාර වෙන්න කලින් අපිට මේක ඉවර කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් liquid measurements එක ඉක්මනට කරලා දාන්න පුළුවන් පාඩමක් පුතේ. හරිද? මේ බලමු. හරි. මේකේ මම ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් පුතේ දාන්න. right ඔය අතරේ පුතේ මම ඔන්න යනවා ඊළඟ ගානට. හරිද? දැන් ඔයාලට පුංචි වෙලාවක් දෙන්න. කප්පියම try කරන්නකෝ ඊළඟ ගාන.
කලින් ගාන ඔය කලින් හදපු ගාන වගේම තමයි හරියට තේරුම් ගත්තු කෙනෙක්ට. right හරි දෙමා පටන් ගන්නවා වැඩේ නේද මම මේක මකන්න අර ගෲප් එකට දාපු නිසා හොඳද right ඔන්න බලන්න පුතේ ඒකේ අපිට මොකක්ද කියන්නේ දෙවනි ගාන දෙවනි ගානේ අපිට කියනවා මෙහෙම right ඒකේ සටහනට යන්නම් මම ඉස්සෙල්ලා ත්‍රිකෝණයක් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා පංචාශ්‍රයක් එහෙම නැත්නම් පෙන්ටගන් එක right මෙතන අන්න හොඳම අපිට ගාන දීලා තියෙනවා ඊට පස්සේ මේ කෝණ සමානයි කියලා නිරූපණය කරලා ඒ කෝණ සමානයි කියලා නිරූපණය කරලා ඒ වගේම මේ කෝණත් ඔන්න සමානයි කියලා කියලා තියෙනවා අපිට ABC ABC ඊට පස්සේ ON MLK ඔන්න ඔය තමයි පුතේ අපිට දීලා තියෙන සටහන් දෙක හරිද ඊට පස්සේ අපිට කියනවා ගානේ මෙහෙම in the triangle ABC BAX මෙතන දීලා තියෙනවා XY BAX equals XAY equals YAC right ඒක ගැටලුවක් නැහැ ඒක අපි ලකුණු කරලා තියෙන දැන් තමයි ඒකත් මම ලියා ගන්නම් පුතේ මෙතනින් BAX equals XAY equals YAC ඔන්න ඕකනේ අපිට දීලා තියෙන්නේ ඔව් CAY දෙකම එකයි ඉතින් හරි right ඊට පස්සේ in the pentagon මෙන්න මේ pentagon එකේ අපිට කියනවා මෙන්න මෙහෙම සම්බන්ධයක් pentagon KLMNO MON equals LOM equals KOL right ඔන්න ඔහොම කියලා තියෙනවා ඊට පස්සේ අපිට තවත් කියලා තියෙනවා පුතේ if BAC equals KON if අපිට කියන්නේ ඉතින් ඕකත් දත්තයක් විතර ගන්නලු අපිට if BAC equals KON
KON ඔන්න ඔහම නම් අපිට කියන්නලු XAY සහ MO XAY සමානයි කියලා කියන්නලු අපිට MOL ට XAY සමානයි කියන්නලු MOL ට right ලොකු කේස් එකක් නෑ කරගන්න පුළුවන් වගේ ඔන්න බලන්න කොහොමද ඔක කරන්නේ අපි මේක නම් සිම්පල් කේස් එකක් වගේ තියෙනවා ඔන්න බලන්න ඔන්න අපිට කියලා දෙන මොකද්ද BAC equals KON හරි එහෙම එකක් කියලා දෙනවා සර් හවුද සර් අපිට ගන්න පුළුවන් නේද BAX equal ඔව් XAY BAX equal XAY equal YAC YAC කියලා කියන්න පුළුවන් හොඳේ ඔව් ඊළඟට සර් NOM equal MOL equal LOK කියලා ගන්න පුළුවන්ද සර් පුළුවන් හොඳේ ඔව් ගැටලුවක් නැහැ හරි සර් හරි ඒකෙන් කියන්නේ පුතේ දෙකෙන්ම කියවෙන්නේ මේ එකම කෝණය නේකයි BAX කිව්වත් XAB කිව්වත් එකම කෝණය කියවෙන නේද බාහු දෙක සහ එකම ශීර්ෂයක් තමයි ඔය විස්තර වෙන්නේ සයිඩ් දෙකයි මෙන්න මෙතන ශීර්ෂයට පුතේ මොකක්ද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් බාහු දෙක සහ එකම ශීර්ෂය තමයි උතනින් විස්තර වෙන්නේ එතකොට මේ එකම කෝණය තමයි ඔය කියවෙන්නේ සර් කවුද කියන්න දුව BAX සමානයි XAY සමානයි CAY කියලා ගන්න පුළුවන් සර් ඔව් පුතේ ඒක පුළුවන් ඒත් අපිට දීලා තියෙන තත්ත්වයක්ම තමයි ඒ කොහොම ගත්තත් එකයි හරිද right ඔතනින් ඔන්න බලන්න මට නම් මේ ගන්න ලේසි වගේ වෙනවා අනිත් ඒවාට සාපේක්ෂව චුට්ටක් මේක ලේසි වගේ කරගන්න අපි මේ වගේදී පුතේ අර ජ්‍යාමිතියෙන් කියා ගන්න ඕන කාරණා ටිකත් අනිවාර්යෙන් අපිට කියා ගන්න පුළුවන් වෙයි ඔන්න බලන්න මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි පුතේ සමානයිනේ හරිද මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි සමානයි එතකොට මට කියා ගන්න පුළුවන් එන්න මෙහෙම දෙයක් ඒ කෝණ තුනත් සමානයි දැන් තවත් මට පේන දෙයක් තමයි පුතේ මෙන්න මේ දෙක BAC සහ KON අතර සම්බන්ධයක් දීලා තියෙනවා මේ දෙක සමානයි කියලාත් අපිට දීලා තියෙනවා හරිද එතකොට මම පුතේ යන්නේ දැන් මෙන්න මෙතන මේ කෝණයක් මට පේනවා XAY කියලා එකක් දීලා තියෙනවා MOL කියලා එකක් දීලා තියෙනවා එතකොට මමට මෙන්න මෙහෙම කියාගත්තම ලේසි වගේ එකක් තේරෙනවා හරිද මෙන්න බලන්න මෙන්න මේ XAY කියන කෝණය පුතේ මම කියනවා මේකේ වෙන්න මේ පේන ජ්‍යාමිතියෙන් මම කියනවා කොහොමද XAY කියන කෝණය සමානයි BAC කෝණය බෙදීම 3ක් කියලා හරිද ගැටලුවක් තියෙනවද පුළුවන් නේද එහෙම ගන්න කොහොමද කියන්නේ පුළුවන් සර් right අන්න ඒක දැක්කනම් පුතේ ඒ වගේම මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි සමානයි එතකොට මම කියනවා දැන් මේ මෙතන දීලා තියෙන MOL එකක් නේ එතකොට මම කියනවා පුතේ මේ MOL කියන කෝණය සමානයි KON කෝණයෙන් 3න් පංගුවක්. එහෙම නැත්නම් 3ට බෙදුවෙන් පස්සේ නාගයක්. ඇයි ඒ? මේ කෝණය තුන මේ කෝණ තුන පුතේ සමානයි. ඕකේ ජ්‍යාමිතියෙන් මම ඕක කියා ගන්න. හරිද? රයිට් ඔන්න බලන්න. ඒකටනේ ඔය මොකද්ද ඇක්සියම් මොකද පාවිච්චි කරේ නෑ. හොඳද? මම දැන් මම කියනවා මොකද්ද? XAY කෝණය. XAY කෝණය සමානයි පුතේ මොකද්ද? BAC කෝණය බෙදන්න ඕන 3. හරිද? ඔය වගේ මම කියනවා මොකද්ද? MOL කෝණය. MOL කෝණය සමානයි පුතේ මොකද්ද? KON කෝණය බෙදන්න ඕන 3. ඔන්න ඔහොමනේ. හරි. right. ඔන්න ඊට පස්සේ මම යනවා දැන් axiom එකෙන් කරන දෙයට. ඔන්න පුතේ මට කියන්න පුළුවන් පස්සන axiom එකට අනුව මට කියන්න පුළුවන් BAC බෙදීම 3 සමානයි KON බෙදීම 3. ඇයි ඒ? Quotients which are
මොකද්ද කියන්නේ අපිට තුන්වෙනි axiom එකෙන් කියන්නේ මොකද්ද පුතේ? Quotients which are equal quantities divided by non-zero equals are equal. එහෙමනේ අපිට කියන්නේ. ඔන්න ඒ අසුරෙන් මම කියන මොකද්ද? according to axiom 5 මම කියනවා පුතේ මොකද්ද? according to axiom 5 මම කියනවා මොකද්ද? BAC divided by 3 equals KON divided by 3. Right? BAC divided by 3. ඒ කියන්නේ පුතේ මොකද්ද? KAY. හරි නේද? ඊට පස්සේ KON divided by 3 කියන්නේ අපි දන්නවා පුතේ මොකද්ද? KON divided by 3 කියන්නේ අපි දන්නවා මොකද්ද? MOL. හරි නේද ඔන්න? අපිට අවශ්‍ය කරන එක අපි එන්නලා ඉන්නේ නේද? හරි නේද මේක? ඒක ලේසි ඉතින්. සාපේක්ෂව ලේසි ගානක් ඈ. සර් ඔව් පුතේ. කියන්නද? මෙතෙන්ට KAY ආවේ කොහමද? මෙතෙන්ටද? ඔව් සර්. right. ඒක බලන්නකො මෙන්න මෙතනින් පුතේ. sorry XAY ඈ. XAY. BAC divided by 3 equals වෙන්නේ මොකටද? XAY වලට. XAY වලට. XAY වලට පුතේ. XAY. අපිට බව පෙන්වන්න දෙන්නේ ඒක. නේද? එතන පොඩි මිස්ටේක් එකක් ඈ. හරි. එතකොට ඒක හරි. සර් ඔව් පුතේ. BAC අර ලොකු ත්‍රිකෝණේ ලියන්න පුළුවන්නේ 3 වරක් XAY කියලා. BAC ලොකු ත්‍රිකෝණය පුතේ ඔයාලට ලියන්න පුළුවන් 3 වරක් XAY කියලා. කිසිම ගැටලුවක් නැහැ ලියන්න පුළුවන් පුතේ. හරි. එතකොට එහෙම අනිත් ත්‍රිකෝණෙත් ලිව්වම axiom 4න් හදන්න පුළුවන් නේද සර්? axiom 4නුත් පුතේ දුර්මෙත් එහෙම බෑ පුතේ. මොකද හේතුව? එහෙම බෑ කියන හේතුව තමයි මේක. ඔයා දන්නේ නෑනේ XAY සමානයි MOL කියන සම්බන්ධතාවයක් පුතේ ඔයා දන්නවද දුර්මෙත්? එහෙම කියන්න බෑ නේද? ඒතර මේක මෙන්න මේකේ 3 ගුණේ වතාවක් මේකේ 3 ගුණයනේ අපිට එන්නේ. ABC ওই සම්බන්ධය. right දුල්මෙත් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්නේ අපිට. අපි බලමු ඒක. ඔයා කියන්නේ 3යි XAY සමානයි BAC කියලානේ ඔයා කියන්නේ. බලමු අපි එකකින් පුළුවන්ද කියලා. මම දැක්කේ නෑ ওই දෙකෙන් එකක් තමයි අපි යන්න ඕන. ඕකෙන් මට මේක බෑ වගේ තමයි තේරුනේ. හොඳද? බලමු. XAY සමානයි BAC කියලා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ගන්න පුළුවන් මට සම්බන්ධය මොකද්ද? 3 වතාවක් MOL සමානයි අපිට ගියාගෙන පුළුවන් පුතේ මොකද්ද? NKON. KON කියලා ගියාගෙන පුළුවන්. right. එතකොට right මෙතනින් පස්සේ පුතේ මට කියන්න පුළුවන් මොකද්ද? ඒ වුණත් පොතේ අපිට අර axiom එකටම යන්නේ. අන්න බලන්න මෙතනින් පස්සේ ඔයාලට කියන්න පුළුවන් මොකද්ද?
BAC සමාන KON කියන සම්බන්ධතාවයක් තියෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවනේ. දැන් මෙතනින් අපිට එතනට යන්න බෑ නේද? දුර්මෙත් මොකක් හරි axiom එකක් තියෙනවද උතනින් යන්න? අපිට අමාරු වෙනේද වැඩේ කරගන්න අමාරුයි. පුතේ පැහැදිලිද ඒක? ඔව් සර්. right. අපිට මෙතනින් කෙලින්ම මේ කියන්නේ අපිට අවශ්‍ය පියවරට පැන ගන්න axiom එකකින් අපිට මේ කතාව කියා ගන්න බෑ. මේ කියපු විදිහට අපිට වැඩේ කරගන්න පුළුවන්. right. කොහොමවත් මේ වෙනස් විදිහට හිතන එක පුතේ හොඳයි. හොඳට. ඒක තමයි වෙන්න ඕන දේ. right. එතකොට අපිට මේකේ ගාන ඉවර නෑ පුතේ. හොඳද? ඊට පස්සේ ඔන්න අපිට කියනවා ආයි මොකද්ද? xay equals 30 degree කියලා කියනවා. ඔන්න ඊට පස්සේ xay equals 30 degree කියලා අපිට කියනවා. ඊට පස්සේ determine the magnitude of KON. right. ඔන්න ඊට පස්සේ පුතේ මම කරනවා මොකද්ද? මේක පුතේ මම තවත් ආයි axiom එක පාවිච්චි කරනවා මොකද්ද? according to axiom 4 මම කියනවා පුතේ 3 times xay equals 3 times 30 degree 3 times xay කියන එක අපි දන්නවා පුතේ මොකද්ද 3 times xay කියන්නේ අපි දන්නවා මොකද්ද 3 times xay කියන එක මට කියන්න පුළුවන් 3 times xay කියන එක පුතේ මට මෙතන ජ්‍යාමිතියෙන් කියන්න පුළුවන්. කෙලින්ම කොච්චරද? BAC. මේක අහන්නේ පුතේ අපෙන් එහෙම එකක් නෙමෙයි. BAC නෙමෙයි අහන්නේ. right. BAC කියගේ මම මෙහෙම හොයාගන්නකො. මේක තව විදිහකට කරන්න පුළුවන්. හොඳද? දැන් අපි මේ යන විදිහට කරන්න පුළුවන්. ඔන්න මෙතෙන්ට පස්සේ පුතේ මට කියන්න පුළුවන් 3 times xay කියන්නේ පුතේ මොකද්ද? 3 times xay වගේ තුන් ගුණයක් කියලා මට මේකේ ජ්‍යාමිතියෙන් කියන්න පුළුවන් BAC. BAC සමාන වන්නාංශ ගණනයි කියනවා. right. ඔන්න ඊට පස්සේ මම යනවා axiom 1 වලට. BAC සමානයි KON BAC සමාන 90 degree. right. ඔන්න ඊට පස්සේ මට ලියන්න පුළුවන් මෙහෙම according to axiom 1 කියලා ලිව්වත් ඇති හොඳද? හැබැයි මම මෙතන මෙහෙම ලියන්නම්. KON equals BAC and මට කියන්න පුළුවන් පුතේ මොකද්ද 90 degree equals BAC quantities which are equal to same quantity I equals ඒ කියන්නේ මට කියන්න පුළුවන් පුතේ මොකද්ද KON equals 90 degree according to මොකද්ද axiom 1 according to which axiom 1 නේද quantities which are equal to same quantity I equals මොකද්ද axiom 1 according to axiom 1 මම කියන පුතේ මොකද්ද KON equals 90 degree right හරි නේද හොඳයි axiom කීපයක් පාවිච්චි කරලා හොඳ ගානක් ඉතින් ඒක ලේසිමත් නෑ ඉතින් අවසාන අභ්‍යාසයේදී එහෙම ලේසි ගානක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑනේ අපි මේ ගාන අපිට එහෙම හදන්න පුළුවන් තවත් කොටසක් තියෙනවා right අපි බලමු ඒක තවත් කොටසක් නෙමෙයි තවත් ගානක් තියෙනවා අපිට පුතේ මේක හරියටම හදපු කවුද ඉන්නවද මේක axiom මුකුත් නැතුව හදන්න කිව්වනා දඩබඩ ගාලා හදාගෙන යයි හරිද
හැබැයි මේකේ ඔය අමාරුව වට්ටලා තියන්නේ මොකෙන්ද? axiom එක අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ නොතේරීම අපි ගන්න දේවල්. මෙතන පුතේ according to 1 නෙමෙයි axiom 1 වෙන්න ඕනේ. axiom 1. right. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් ආරට ගැටලුවක් ආපු කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න. right. හරි පුතේ. අපි යමු ඊළඟ ගානට. මේක මම කරනවා එහෙනම් මම ඒ පාඩමේ පුතේ එක සැරේට මටත් පිළිතුරු එන්නේ නැහැ හොඳද? ඒ කියන්නේ ඒක චුට්ටක් මට බලනකොට මේක ලේසි පාඩමක් ඉතින්. ඇයි ඒ? අපි මේ දන්නම දේවල්නේ කතා කරන්නේ හැබැයි පැටලෙන සුළුයි. පැටලි සාගතයි හරිද? සාමාන්‍යයෙන් දැන් අපි වෙන පාඩමක් ගත්තා ඉතින් පරිමිතිය, පරිමාව සහ ඔය තියෙන ඕනම පාඩමක ටග් ගාලා පිළිතුරු එනවා අපේ ඔළුව වලට. කියන්නේ මේ සිද්ධාන්ත අවබෝධ වෙලා තියෙනවා. හැබැයි මේකේ අර අපේ ඉබේ එන පිළිතුරු වලට අර axiom ටික දාගන්න චුට්ටක් ප්‍රවේශම් වෙන්න ඕනේ. හොඳද? හරි. බලන්නකො මේක. තුන්වෙනි ගාන අපිට මොකද්ද කියන්නේ? අවසන් ගාන හරිද? මිස්ටර් අභ්‍යාස ටික පුතේ මම කතා කරන්නේ නැහැ පන්තියේදී හොඳද? මම මේක කරලා ඉවරලා දාන්නම් PDF එකක් වගේ හදලා ඉවරලා මම පෑනින් කරලා ඉවරලා දාන්නම්. එතකොට ඔයාලට හරි වැරදි ටික බලා ගන්න පුළුවන්. අපි මේ කරන අවසාන ගාන එතකොට ඈ. ඔන්න. මොකද මේක කියන්නේ? in the quadrilateral PQRS ඒකෙත් මම සටහන හදගෙන ඉන්නවා. ඒක ඔයාලට වැඩි try කරන්න පුළුවන්. තියෙනවා තව තියෙනවා පෙන්ටගන් එක. right PQ R mega S AB C D ඔන්න දැන් අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම. In the quadrilateral PQRS, PQ equals QR equals SP. Right. ඒක මම ලකුණු කරගන්නම් පුතේ මෙන්න මෙහෙම. SP. And 2 times PQ equals RS. ඔය ටික අපි ලියාගමු රටක් ගාලා. PQ equals QR equals SP. තව අපිට කියන මොකද්ද? 2 times PQ equals RS. Right. The perimeter of the regular pentagon ABCDE is equal to that of the quadrilateral PQRS. Regular pentagon එකක් තියෙනවා. Find the relation between PQ and AB. පුතේ මේ regular pentagon එකක් කියන්නේ සවිදි පංචාශ්‍රයක් කියන එකද? පුතේ හැම පැත්තම සමානයි කියන එක සර්. සමානයි කියන එකනේ. සමානයි ඒ වගේම මේ රයිට් හරි. සවිදි පංචාශ්‍රයක් තමයි ඔය කියන්නේ නේ. ඒක අපිට ඕනක් නැහැ. හැම පැත්තම සමාන වුණත් ඇති. හරිද? හරි. එතකොට ඔන්න බලන්න. regular pentagon ABCDE is equal to that of quadrilateral PQRS. මොකද කියන්නේ පුතේ? The perimeter of the regular pentagon ABCDE is equal to that of the quadrilateral PQRS. ඒ කියන්නේ මොකද පුතේ? මෙන්න මේ දෙන්නගේ පෙරිමීටර් සමානයි නේද? ඔන්න ඔක අපිට කියලා තියෙන தත්ත්වයක් විදියට. Find the relation between PQ and AB.
find the relationship between PQ and AB. PQ සහ AB වල relationship එක තමයි අපි හොයන්න ඕනේ. right. කොහොමද අපි ඔක කරන්නේ? එතකොට ඔන්න මම ලියන්න ඉස්සෙල්ලාම මේක පුතේ. මෙන්න මේකේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම වතාවක්. මෙන්න මේකේ පුතේ පෙරිමීටර් එක සඳහා මම ප්‍රකාශනයක් ලියා ගන්නවා PQ ඇසුරෙන්. ඊට පස්සේ මේකේ පෙරිමීටර් එක සඳහා ප්‍රකාශනයක් මම ලියා ගන්නවා AB ඇසුරෙන්. මේ ගානේ දත්තයක් තවත් කියලා දෙනවා මම මෙතන ලියාගත්තු නැති මොකද්ද? ඔන්න ඔය පෙරිමීටර්ස් දෙක පුතේ සමානයි. එතකොට ඔන්න ඕක ඇසුරෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. අපි ලියමු බලන්න. Perimeter of PQRS. මහා බැරාරම්භ ඔක හිතන්නව නේද නෑ ඉතින් හරිද? Perimeter of PQRS. කොහොමද පුතේ මම මේක හොයන්නේ? PQ දන QR දන SP දන දෙකයි PQ නේ. RS කියන්නේ පුතේ නේද? ඔව්. එතකොට මට ලියා ගන්න පුළුවන් PQ දන QR දන SP දන RS. එතන මේක සමානයි පුතේ මොකටද? RS කියන්නේ අපි දන්නවා මොකද්ද? දෙකයි PQ. මේකයි ලියා ගන්න පුළුවන් PQ දන දෙකයි PQ. ඒ කියන්නේ පුතේ මොකද්ද? 5යි PQ. කියලා ගන්න පුළුවන්. Perimeter of PQRS quadrilateral නේද? Quadrilateral. Quadrilateral. Right. 5යි PQ කියලා මම ඔන්න හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේකත් අපි හොයාගමු. Perimeter of regular pentagon ABCDE. මේක equals මොකද්ද මම කියනවා උදේ මේක regular pentagon එක යන්නේ හරිද එහෙමනම් මට කියා ගන්න පුළුවන් මොකද්ද කෙලිම 5යි AB කියලා මම ගන්නවා ගැටලුවක් නැහැ 5යි AB කියලා මම කෙලින්ම ගන්නවා දැන් මෙතෙන්දි ගත්තේ නැත්තේ පුතේ දැන් මේ තියෙන මේ quadrilateral එකෙන් මම විශේෂම හැඩයක්ුත් නෙමෙයිනේ ඒකින්ද තමයි මම මෙන්න මෙහෙම සාධනය කරලා ඉවරලා ගත්තේ හොඳද දැන් මෙතන මේ regular pentagon එකක් කියලා කියන්නේ අපිට සවිදි පංචාශ්‍රයක් නා එහෙම නැත්නම් මේ හැම පාදයකම දිග සමාන පංචාශ්‍රයක් නා pentagon එකක් නා එතකොට මට කෙලින්ම ගන්න පුළුවන් මොකද්ද 5යි AB එහෙම නැත්නම් 5යි AE එහෙම නැත්නම් 5යි ED 5යි DC 5යි BC ඔය වගේ ඕන එකක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ හොඳද right එතකොට ඔව්ද සර් දැන් උතන 5යි PQ බෙදීම 5 A සමානයි AB බෙදීම 5 කියලා ගන්න පුළුවන් නේද? axiom 5 වලට අදාළව. ඔව්. ඔන්න ඊට පස්සේ පුතේ මම සම්බන්ධ කරන්නේ නැත්තරම වෙන්නේ 5යි PQ සමානයි 5යි AB කියලා අරගෙන ඊට පස්සේ දැන් ඒක ගන්නෙ මම හරි ඔන්න බලන්න චුට්ටක් බලන්න PQ බෙදීම 5 නෙමෙයි පුතේ හරිද 5යි PQ බෙදීම 5යි 5යි AB බෙදීම 5යි ඔන්න ඉස්සරහට මම කරන්න දෙන්න හරිද බලන්නකෝ right මම හිතන්නේ ඔයාලට පාර පේනවා දැන් මේකේ හරිද කරගෙන යන්න ඔන්න ඊට පස්සේ මම කියනවා මොකද්ද perimeter දැන් මේකත් පුතේ මේ given data given මේකත් මොකද්ද given ඊට පස්සේ ඔන්න මම යනවා perimeter of PQRS quadrilateral equals perimeter of pentagon ABCDE ඒක මම ගන්න කොහොමද ඒකත් දීලා තියෙන தත්ත්වයක් හරිද ඔන්න ඊට පස්සේ මම ලියනවා මොකද්ද perimeter of
PQRS quadrilateral equals perimeter of ABCDE regular pentagon. Right. මේක පුතේ කොහොමද ගත්තේ මම? මේක given data එකක්. මේක අපිට කියනවනේ මේ ගානේ. The perimeter of the regular pentagon ABCDE is equal to that of the quadrilateral PQRS. හරි. එතකොට මේක given data එක. Right. එතකොට පුතේ ඔන්න perimeter of the quadrilateral කියන එක මම දන්නවා පුතේ කොච්චරක්ද? 5යි PQ. නේද? ඊට පස්සේ perimeter of the ABC ඔව් පුතේ. සර් ඒකේ 5යි PQ ආවේ කොහමද? මෙතන පුතේ මම හෙව්වනේ perimeter of the PQRS quadrilateral equals 5 times PQ. දුව පැහැදිලිද? ඔව් සර්. right හරි. ඔන්න එතකොට මම එතනින් ගත්තා මේක. ඊට පස්සේ perimeter of the ABCD regular pentagon ඒක ගන්නවා 5 times AP. එතකොට ඔන්න ඔහොම එකක් ගත්තා මම. දැන් පුතේ මොකද්ද කරන්නේ? දැන් මම කෙලින්ම මේක පහෙන් බෙදුවා මේක පහෙන් බෙදුවා PQ සමාන AB කියලා ගන්නවද? එහෙම ගන්න නැහැ. ඔන්න එතෙන්ට කලින් මම ලියනවා මොකද්ද? ආයෙත් ලියනවා according to axiom 5. According to axiom 5 මම කියනවා මොකද්ද? 5 times PQ equals 5 times AB. ඔන්න ආපහු එක දෙකම බෙදනවා පුතේ 5. පුළුවන් නේද? equal values වලින් ඔන්නම equal quantities දෙක බෙදුවාම පස්සේ අපිට එන ඒ quotients සමානයි. දැන් ඔන්න මම කියනවා. දැන් ඔන්න ඇවිල්ලා කියනවා PQ සමානයි AB කියලා. නේද? දැන් අපි මේ වගේ දේවල් පුතේ අපි මේ නිකන් ඉබේ ඔහේ කරගෙන කියපු දේවල්. ඇයි ඒක ප්‍රත්‍යක්ෂයක් විදිහටම අපි දැනගෙන තියෙනවා. පුතේ ඒක ඔප්පු කිරීම මොකුත් ලියන්න ඕනේ නැහැ අපිට. හැබැයි දැන් මේ අන්න ඒ ටික ලියලා කරන එක තමයි මේකේ ගේම. දැන් මෙතනට අපි ඒක ලියන්න ඕන. එතකොට මම ඔන්න පෙන්නනවා මොකද්ද? PQ සමානයි AP. හරි නේද? ඔක නේද අපිට පෙන්වන්නේ කියන්නේ. Find the relationship between PQ and AP. ඕක අපි හෙව්වා. හරිද පුතේ? right. මේක කරගෙන යද්දි වෙනස් අදහස් තියෙන කට්ටිය ඉන්න පුළුවන් පුතේ. හොඳද? WhatsApp දාන්න පුළුවන් සර්. හරි පුතේ මම දාන්න. මේක හරි විකාර පාඩමක් කියලා හිතච්ච කට්ටිය ඉන්නවද ඔයාලා? මම හිතනවා ඔයාලා ගොඩක් කට්ටියට එහෙම හිතෙන්නේ නැති. මේක මහා මොකද්ද මේ පාඩම කියලා හිතන කට්ටිය ඇති. right. තරම් හොඳ පාඩමක් ඈ. අපිට චුට්ටක් එහෙම අපිව පටලවන එහෙම පාඩමක්. ඒකනේ වෙන්න ඕන ගණිතයේදී වෙන්න ඕන හිතන්න පුරුදු කරන්න ඕන අපිව. එතකොට තමයි මේ විෂය ඉස්සරහට යනකොට ලේසි වෙන්නේ. අපි උසස් පෙළ කරන්නේ අත් එහෙම ලේසි වෙන්නේ මේ පාඩම් හොඳට ගොඩ දාන උදේ. මේවා ගැටලු තියාගන්න එපා. මේ හැම ගානක්ම හරි විදිහට හදන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ වාර විභාගයට ලකුණු ගන්න බලාපොරොත්තු නෙමෙයි. හොඳද? දැන් O level paper එනවා. ඔයාලා මෙහෙම ගණන් එන්නේ නැහැ. axioms වලින් ගණන් එන්නේ නැහැ. හැබැයි මේක ඉගෙන ගන්න මොකටද? ඔයාලා brain එක හොඳට polish කරගන්න මේ හොඳ පාඩමක් ඈ. මට තේරෙන විදිහට නම්. මේකේ ගණන් ටික ඔක්කොම කරන්න හරියට. right. එතකොට පුතේ මම මේකේ තවත් කොටසක් අපිට කියලා තියෙනවානේ. මම මේ ටික මකනවා. මම WhatsApp දැම්මනේ පුතේ ගාන. right. මේ ගාන පුතේ හරියට ඔක්කොම හදපු කට්ටිය ඉන්නවද? මං හැදුවා සර්. දුල්මෙත් නේ very good. හොඳයි පුතේ ඈ. මේක තව හදපු කට්ටිය ඉන්නවද තව? ඇත්තටම මේක නම් කියන්නේ ලේසි තමයි.
ඒ වුණාට මේ p වල පැටලෙන නිසා අමාරුයි තමයි ඉතින් එතකොට. හරි 아무තු ගණන් ටිකක් තියෙන ගණන් ශෛලියක් තියෙන පාඩමක්. ටිකක් හරිනේ පුතේ හොඳයි. right. ඔන්න අනිත් ටිකත් එතකොට අල්ල ගන්න ඕනේ. මගේ ඇරිච්ච ටික බලන්න. කොතනද ගැටලුව ඕනේ කියලා. හරි ඔන්න පුතේ එහෙනම් මම ඊළඟ කොටසටත් යනවා. මේ ටික මතනවා ඈ. right. ඔන්න බලන්න ඊළඟට කියන්නේ මොකද පුතේ අපිට? If AB equals 8 centimeter. If AB equals 8 centimeter, find the perimeter of the quadrilateral PQRS. මතකෝ එක මට ආයේ ඕන වෙයි වගේ. අපි ඒක ලියාමු. AB equals 8 centimeter. ඔක දත්තයක් විතර අරගෙන අපි කොහොමද මේකේ perimeter එක හොයන්නේ? Find the perimeter of the quadrilateral PQRS. right මම මේක මෙන්න මෙහෙම ගත්තට පස්සේ පුතේ මට කියන්න පුළුවන් මොකද්ද according to axiom 4 according to axiom 4 මම කියනවා පුතේ මොකද්ද 4 times නෙමෙයි 5 times නේද 5 times AB නේද සමාන වුණේ පුතේ මේකේ perimeter of the මේක අපිට දීලා තියෙන පුතේ AB අහලා තියෙන PQRS AB equals 8 cm ඊට පස්සේ මම ඕනේ යනවා මෙහෙම හරිද AB සමාන 8 cm PQ සමාන AB මම මේක ලියා ගන්නවා මෙන්න මේ ආකාරයට හරිද according to axiom 1 මට කියා ගන්න පුළුවන් මොකද්ද according to axiom 1 මොන පුතේ PQ උත් සමාන වෙලා තියෙන්නේ AB ට 8 cm උත් සමාන වෙලා තියෙන්නේ පුතේ AB ට එතකොට මට කියන්න පුළුවන් මොකද්ද according to axiom 1 quantities which are equal to same quantity are equals නේ axiom 1 වලින් කියන නේද එතකොට මට කියන්න පුළුවන් මොකද්ද PQ සමානයි 8 cm 8 cm උත් සමාන වෙන්නේ AB ට PQ උත් සමාන වෙන්නේ AB ට එහෙමනම් මේ PQ සහ 8 cm සමාන වෙනවා PQ සමාන 8 cm according to axiom 1 right එතකොට ඔන්න ඊට පස්සේ පුතේ මට කියන්න පුළුවන් මොකද්ද perimeter of the හරි මෙතෙන් තමයි පස්සේ ඔන්න ඊට පස්සේ මම තවත් axiom එකක් පාවිච්චි කරලා මම මෙහෙම කියනවා according to axiom 4 5 times PQ equals 5 times 8 centimeter right 5 times PQ කියන්නේ පුතේ අපි දන්නවා මොකද්ද 5 times PQ කියන්නේ අපි දන්නවා මොකද්ද perimeter of PQRS quadrilateral 5 times PQ කියන්නේ මම දන්නවා ඒක 5 times PQ කියන්නේ මොකද්ද the perimeter of PQRS quadrilateral right එතකොට 5 times PQ කියන්නේ ඔන්න මෙතන ආව කියද පුතේ පස්සරක්කට කියද 46 cm ඔන්නවම ඔය ගානේ ඉවර කරන්න පුළුවන් පුතේ පැහැදිලි ඒක මේ අපි හෙව්වේ දෙවනි කොටසට පිළිතුර ඒ කොටස මම ඔන්න බලා ගන්න අමාරු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පුතේ මම ඒක දාන්න right එතකොට පුතේ right ඔය සම්බන්ධව ඉතින් මම පුතේ පන්තියේදී කතා කරන්නේ ඔච්චරයි මොකද මම ඊට පස්සේ මේ මිශ්‍ර අභ්‍යාස වල තියෙන ගණන් ටිකත් මම හදලා දාන්නම්
හරි එතකොට මේ තාම පුංචි එක්සැම්පල් එකක් තියෙනවා ඒකත් අපි කතා කරමු. දැන් අපි ඔය නිතර හදන ගණන් වලට කොහොමද ඕක කරන්නේ කියන එක. හරි. පොතේ මේක ලියන කට්ටිය තාම ඉන්නවද? දැන් ලියාගෙන ඉවරයි. හරිද? ඔන්න බලන්න පුතේ හොඳට. මෙන්න මේ ඔය ඇක්සියම් ටික අපි එදිනදා ජීවිතේ කියන ගණන් හදද්දි කලින් පාඩම් වලදී ගණන් හදද්දි ඔයාලා ඇක්සියම් නොදැන හිටියත් ඔය ඇක්සියම් වලින් කරපු වැඩේ තමයි කරලා තියෙන්නේ කියන එක පෙන්වන්න හොඳ උදාහරණයක් තමයි මේක. හොඳද? ඔන්න බලන්න. මේකේ තියෙන උදාහරණයක් මම ගන්නම්. 2x ධන 5 සමානයි 2x ධන 5 සමානයි 13. මේකේ මුකුත් ඔයාලට හදන්න දෙන්නේ නැහැ. මම මේ පොඩි දෙයක් පෙන්වන්න හදන්නේ. 2x ධන 5 සමානයි 13 කියලා ඔන්න ඔහොම එකක් තියෙනවනේ. හරි. එතකොට අපි මෙන්න මේකේ x සඳහා මේ සමීකරණය විසඳන්න පුතේ. මොකද්ද කරන්නේ? x සඳහා මේ සමීකරණය විසඳන්න මොකද්ද කරන්නේ? දෙපැත්තෙම 5ක් අඩු කරනවා. දෙපැත්තෙම 5ක් අඩු කරනවා පුතේ. ඒක කරන්නේ අපි අර ඇක්සියම් එකක් මුකුත් ඒ කියන්නේ අපි ඇප්ලයි කරේ නෑ මේකට ඇක්සියම් එකක්. හැබැයි ඒක කරා. හරි. ඔන්න බලන්න ඇක්සියම් ඇසුරෙන් ඕක කරලා කොහොමද කරන්නේ? නෑ ඒ කියන්නේ ඇක්සියම් ඒක ප්‍රත්‍යක්ෂයන් නිසා තමයි අපි එහෙම කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ මුකුත් සාධනයක් එහෙම ගන්න ඕනේ නෑ. මෙතන 2x ට 5ක් එකතු වුණාට පස්සේ ඒක 13 නම් හරි. 2x කියන්නේ මෙන්න මේ දෙපැත්තෙන්ම 5ක් අඩු වුණාට පස්සේ මේ පැත්තට එන එක තමයි කියලා අපි දන්නවා. නේද? ඒ කියන්නේ 2x කියන්නේ මේ 13න් 5ක් අඩු වුණාට පස්සේ එන එක තමයි කියන එක අපි දන්නවා පොතේ. නේද? ඒක ප්‍රත්‍යක්ෂයක්. හරි. දැන් ඔන්න ඒක එහෙම හිතා ගන්න බැරි කෙනෙක්ට ඔන්න ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් උත්තෝක හදා ගන්න පුළුවන්. දැන් මේවා අපි කලින් පාඩම් වලදී කරලා තියෙනවනේ ඔයාලා. කලින් 15 පන්ති වලදී. පොඩ්ඩක් මේවා කතා කරලා තියෙනවනේ. එතකොට කතා කරද්දී ඔන්න ඇක්සියම් එකක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ඒක නොදැන හරි අපි ඒවා ඇප්ලයි කරලා තියෙනවා. ඔන්න බලන්න ඇක්සියම් අනුව ඔක හදලා විදිය. හරිද? according to මෙතෙන්ද ගන්නේ මොකද්ද පුතේ ඇක්සියම් එක? equal quantities දෙකක් තියෙනවා පුතේ. M2 axiom 2 Axiom axiom 2 නෙමෙයි axiom මොකද පුතේ axiom 3 නේද මේ පහ නැති කරගෙන යනවා අපි මොකද කරන්න ඕනේ දෙපැත්තෙන් පහක් අඩු කරන්න ඕනේ equal quantities වලින් quantities which are obtained by subtracting equal quantities from equal quantities කියන්නේ තුන්වෙනි axiom එක නේද ඔව් ඔව් සර් into axiom 3 මට කියන්න පුළුවන් පුතේ මොකද්ද 2x ධන 5 ඍණ 5 equal quantities වල මම දැන් අඩු කරනවා right එතන පුතේ මොකද්ද මේ පහට මේ පහක් කැපිලා යනවා 2x සමානයි පුතේ කීයද 8යි ඔන්න ඊට පස්සේ මේ x සාධාරණ මේ සමීකරණය විසඳන්නේ පුතේ දැන් මොකද්ද කරන්න ඕන දෙකෙන් බෙදන්න ඕන දෙකට ඒක දෙකෙන් බෙදන්න ඕන නේද ඕක කරන්නේ මොන axiom එකට අනුවද Axiom 5 axiom 5 according to axiom 5 මට කියන්න පුළුවන් මොකද්ද 2x සමානයි 8 කියලා ලියපු එක දෙපැත්තම දෙකෙන් බෙදලා ගන්න මෙන්න මේ 2x සමානයි 8යි නම් මේ දෙපැත්තම දෙකෙන් බෙදුවට පස්සේ එන quotient දෙකක් සමානයි කියලා කියනවා මෙන්න මේ axiom 5 වලින් නේද එතකොට ඔන්න දෙකට දෙකක් හැපුණා x සමානයි පුතේ කීයද 4යි කියලා ගන්න. පැහැදිලි. right. එතන ඔක පැහැදිලි වුණේ. හරිද? right. එතකොට අපි ওই පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා වගේ. අපි වැඩේ කරන්න පටන් ගත්තේ පුතේ සුට්ටක් ඒ කියන්නේ අමුතු තැනකින්. හොඳද? ඒකයි මේකට දවස් කීපයක් ඇදුනේ. කමන්නේ මේක අපි හොඳට තේරුම් අරගෙන වැඩේ ගියා කියලා මට හිතෙනවා. හොඳද? සර් WhatsApp දාන්නකෝ. WhatsApp දාන්න අපිට හරි. right. අපි ඉස්සරහට තියෙන පාඩම් ටික ඔය ටඩි ඉක්මනට කරගෙන යන්න පුළුවන්.
සර්ගේ YouTube channel එකේ link එක දාන්න සර් WhatsApp group එකට. රයිට් හරි පුතේ මම මේක අප්ලෝඩ් කරලා ඉවරලා ඔයාලට link එකත් එක්කම දාන්නම් හොඳද හරි පුතේ එහෙමනම් තා අපිට විනාඩි 8ක් විතර ඉතුරු වෙලා තියෙනවා ඒකේ පුංචි වැඩක් කරන්නත් පුළුවන් අපිට හොඳද මොකද කියන්නේ පොඩි වෙලාවක් තියෙන්නේ මම අද ඔයාලට ඒ කියන්නේ තියෙන පොඩි පාඩමක් කරන්නම් කියලා හිතාගෙන ආවේ වෙලාව ඉතුරු වුණා ඉතින් අපි විනාඩි 5ක් විතර පරක් වෙලා පටන් ගත්තේ හොඳද හරි ඔයාලට මුකුත් ලියන්න දෙන්නේ නැහැ මම පුංචි මතක් කිරීමක් කරනවා ලබන සතියේ අපි පාඩම කතා කරනවා ඒකට පොඩි ප්‍රවේශයක් අරගෙන අපි නවත්වමු වැඩේ හොඳද මොකද්ද පුතේ අපි මේ කියන කතාව දැන් ඔන්න ඔය පාඩම තේරුම් ගත්තා පස්සේ අපි යන්නේ හරිම ලේසි පාඩමකට හොඳද මෙන්න මේ මිලිමීටර් සහ ලීටර් අතර තියෙන සම්බන්ධතා මිලිමීටර් සහ ඝන මීටර අතර තියෙන සම්බන්ධතා හරිද ඊට පස්සේ මිලිමීටර් සහ ඝන සෙන්ටිමීටර අතර තියෙන සම්බන්ධතා ඔන්න ඔය ටික හඳුනා ගන්න අපි යන්නේ ඔයාලයි 9 වෙනි පාඩමට හරිද ඊට පස්සේ ඒක ඉවර කරලා ඉවරම ආයෙ 8 වෙනි පාඩමට එනවා හොඳද රයිට් එතකොට ඔන්න බලන්න මොනවාද පුතේ ওই සම්බන්ධතාව දැන් ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියනවාද මිලිලීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර වලින් කීයක්ද ඒක අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි ඒක අපිට මතක තියාගන්න සිද්ධ වෙන දෙයක් ඒක අර්ථ දැක්වීමක් හරිද ඒ කියන්නේ මේ මෙට්‍රික් ක්‍රමයට ඒකක අර්ථ දක්වද්දී ඝන සෙන්ටිමීටර එකක් ඒ නැත්නම් කියුබික් සෙන්ටිමීටර එකක් එක තියෙන ඔන්න ඔය පරිමාවට සමාන පරිමාවක් තමයි මිලිලීටර එකක් කියලා අර්ථ දක්වලා තියෙන්නේ පැහැදිලිද පුතේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මොකද්ද ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මොකද්ද පුතේ ඝන සෙන්ටිමීටර එකක් හරි ඔය ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනනේ මෙන්න මේ ඝන මීටර ඊට පස්සේ ලීටර ඊට පස්සේ තව මොනවද තියෙන්නේ මිලිලීටර තව ඝන මීටර ඔය කියන ඔක්කොම පුතේ අපි පාවිච්චි කරන්නේ මොනවා මනින්නද මොනවා මනින්න පාවිච්චි කරන ඒකකද ඔය මොන රාශිය මනින්න පාවිච්චි කරන ඒවාද liquids දිග මනින්න නෑ දිග මනින්න අපි මීටර වලින් liquids 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 නෑ ලික්විඩ්ස් නෙමෙයි පුතේ දිග මනින්න නම් මීටර වර්ග බලය මනින්න අපි පාවිච්චි කරන්නේ පුතේ හරි වචනේ volume capacity කිව්වා volume හරියම වචනේ පුතේ volume එක පරිමාව මනින්න නේද capacity එක කියන වචනේ ළඟින් යන වචනේ හැබැයි හරියටම හරි වචන නෙමෙයි volume එක මනින්න තමයි පුතේ මොනවාද ඝන සෙන්ටිමීටර් මිලිලීටර් ඝන මීටර ඒ වගේම ලීටර ඔන්න ඔය කියන එකක පාවිච්චි කරන්නේ නේද එතකොට ඔය පරිමාව වොලියුම් කියලා කියන්නේ පුතේ ඔයාලා පරිමාවනේ හරි වොලියුම් එක කියලා කියන්නේ ඔය මොකද්ද අදහස් කරන්නේ මොකද්ද වොලියුම් එක කියලා ඔයාලා ඔළුවේ අදහසක් ඇති අනිවාර්යෙන් නේද වොලියුම් එක කියන එක අදහස් ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන දේ පුතේ අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන් ඒකේ කියන්නේ සරල අර්ථ දැක්වීම අපි කිව්වොත් අපිට කියන්න පුළුවන් මොකද්ද වොලියුම් එකේ සරල අර්ථ දැක්වීම මොකද පුතේ ඒ සරලවම කියන්නේ ආයත් කරගන්න ඒ කියන්නේ අවකාශයේ ආයත් කරගන්න ප්‍රමාණය නේද amount of space and right the amount of space occupied by a solid or liquid occupy මොකද අපිට කියන්නේ the amount of space occupied by a solid or මොනවා හරි ඔන්න solid එකක් හරි liquid එකක් හරි මොනවා වගේ හරි ඒ වචනේ පැටලෙනවා මොකද හරිද occupy කරන area sorry මොකද the amount of space occupied by a solid or liquid හරි ඒ වචනේ පුතේ මම ඔන්න ඉංග්‍රීසියෙන් කියන්න යන්නේ නැහැ ඒ වචනේ තනියම කියන්න ගියාට පස්සේ මට පැටලෙනවා හරිද right එතකොට ඔයාලට අදහසක් තියනවද ඔය කියන කතාව හරි ඔන්න බලමු අපි මෙහෙම ඔය අදහස සරලව තේරුම් ගන්න ඔය වචනේ කිව්වට අපිට නොතේරෙනවා නම් අපි වෙන මෙහෙම තේරුම් ගමු මෙන්න මේ කෝප්පේ වොලියුම් මේ තියෙන කෝප්පයක් පුතේ හරිද මේ කෝප්පේ වොලියුම් එක කියලා අදහස් කරන්නේ මෙන්න මේකට දාන්න පුළුවන් මිලිලීටර් ගාන කියලා අපිට කියන්න පුළුවන් සරලව කිව්වොත් හරිද මේ කෝප්පේ වොලියුම් එක කියලා කියන්නේ මොකද්ද මේ කෝප්පය මගින් ආයත් කරගන්න
පරිමාව කියන එක අපි කියන්නේ මොකද්ද? මෙන්න මේකට දාන්න පුළුවන් මිලිලීටර් ගණන. එහෙම නැත්නම් මෙන්න මේකට දාන්න පුළුවන් දියර ප්‍රමාණය වගේ. එහෙම සරල අදහසක් ඔයාලා ඔළුවේ තියෙන්න ඕන. මම දන්නවා ගොඩාක් කට්ටිය තුල තියෙනවා පුතේ. හැබැයි ඕක මේ තරම් සරල විදියට කියන්නේ හරියටම ඔළුවේ නැති කට්ටියත් ඇති. මේකත් එක්ක වර්ගඵලයේ පටල ගන්න කට්ටිය ඉන්නවා. නේද? දිග පටල ගන්න කට්ටිය ඉන්නවා. right. ඒතර ඔන්න සරල අදහසක් තියාගෙන මෙන්න මේකට දාන්න පුළුවන් පුතේ. ද්‍රව ප්‍රමාණය වගේ දැන් කෝප් එක ගෙන අපිට එහෙම කියන්න පුළුවන්. බීම් බෝතලයක් ගත්තොත් ඔය බීම් බෝතල වල පුතේ ගහලා තියෙන්නේ. බීම් බෝතල වල ගහලා තියෙනෝනේ මිලිලීටර 1500යි. එහෙම නැත්නම් ලීටර එකමාරයි. ඔය ගහලා තියෙන්නේ. මොනවාද මේ? මේකට අයත් කරගන්න පරිමාව නේද? right. ඔන්න ඔය පරිමාව මිනුම් කරන ඒකක කීපයක් ඒකක අතර තියෙන සම්බන්ධතා කීපයක් තමයි පුතේ අපි මෙන්න මේ පාඩමේදී කතා කරන්න යන්නේ. හරිද? right. එතකොට මම හිතනවා මෙන්න මේ සරල අදහස පුතේ ඔයාලා හැමෝගෙම ඔළුව වල ඇති අනිවාර්යයෙන්. හරිද? වොලියුම් එක කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව ඒ කියන්නේ 15 පන්තිවලදීත් අපි කතා කරලා නේ ඔළුව වල ওই අදහස ඇති අනිවාර්යෙන්. ඒත් පුතේ එහෙම නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න මගේ ප්‍රශ්න කරන්න පුළුවන්. හරිද? එතකොට පුතේ ඔයාලා 15 පන්තිවලදී ඉගෙනගත්තු දේවල් මතක් කරගෙන අපි ඉස්සරහට යමු. අපි ඒට ඔන්න අද මේ කොටස ගන්න පුළුවන් මතක් කරගන්න පුළුවන්. ලීටරයක් කියන්නේ පුතේ මිලිලීටර කීයක්ද කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. කොච්චරක්ද? ලීටර් එකක් කියන්නේ පුතේ මිලිලීටර නම් කීයක්ද? ලීටර් එකක් සමාන වෙන්නේ මිලිලීටර කීයකටද? 1000 milliliter equals 1 liter. මේක කොහොමද පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ? ඔය අර්ථ දැක්වීම වගේ තමයි. හරිද? මිලිලීටර් දාන මිලිලීටර කියන එක ඒකකයක් අර්ථ දක්වගෙන තියෙනවා. හරි ඊට පස්සේ ඔන්න ඔය ඒකකයේ අර්ථ දක්වපු මිනිස්සු ටික කියලා තියෙනවා. right. මිලිලීටරේ වගේ 1000කට අපි කියමු ලීටරයක්. ඔන්නෝමනේ ඔක හැදිලා තියෙන්නේ පුතේ. හරිද? ඔක ඉතින් අවබෝධ කරගන්න දෙයක් නෑ. ඔක අපි මතක තියාගන්න ඕනේ. හරිද? right. ඒතර මෙන්න මේ සිම්පල් ලෙම් වලින් එහෙම මතක තියාගන්න අපිට ලේසි ක්‍රම තියෙනවා. ඒවා උසස් පෙළ ඒ වගේ කියන්නේ ඉහළට ඉගෙනගෙන යද්දී ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැනට අපි ඔකම මතක තියාගමු. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. හොඳද? මේක මතක තියාගන්න ඕන කොටසක්. 1000 මිලිලීටර් කියන්නේ පුතේ ලීටර් එකක්. එතකොට අපි කිව්වොත් ලීටර් දෙකක් කියන්නේ කොච්චරක්ද කියලා කියන්න පුළුවන්ද බලන්න. ලීටර් 2000 milliliter. 2000 milliliter පුතේ. easy. right. ඊට පස්සේ මම අහුවොත් පුතේ 0.5 ලීටර් කියන්නේ කොච්චරක්ද කියලා. සරලව තනින් අපි යන් 0.5 ලීටර් කිව්වොත් 500 milliliter. 500 milliliter. 500 milliliter. right. ඊට පස්සේ ඔන්න පුතේ අපිට කියනවා 2.5 liter. 2.5 liter 2500 milliliter. very good. 2500 milliliter. මේ පුතේ අපි 15 පන්තිවලදී ඉගෙන ගත්ත දේවල් නේද? හරි මේකෙන් පුතේ ඔන්න විලෝමයට යන් අපි 2700යි මිලිලීටර් කියන්නේ. ලීටර් නම් කොච්චරක්ද කියලා අහුවොත්. 2.7. 2.7. එහෙම නැත්නම් 2.7යි ලීටර්. ආහන පුතේ 1300යි මිලිලීටර් කියන්නේ 1.3. 1.3. ඔන්න ඔය දේවල් ටික පුතේ මතක් කරගෙන 1.3 liter. ඔව් 1.3 ලීටර් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය දේවල් ටික ඔයාලට මතකයි. ගැටලුවක් නැහැ. ඔය ටික ඇසුරෙන් ඔන්න පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා පුතේ. ඔයාලට එතකොට ඒක කරන්න පුළුවන්. හොඳද? ඔන්න ඊට පස්සේ මම යනවා මෙන්න මෙහෙම පුංචි තවත් පුංචි මතක් කිරීමකට. තව විනාඩි 5ක් දෙන්න පුළුවන් නේද ඔයාලා හැමෝටම? ගැටලුවක් නැහැ. අපි පටන් ගත්තේ පුතේ 8යි 5යි කොහොමද? හරි. ඔන්න බලන්න. චූටි මතක් කිරීම ඔයාලට මොකුත් ලියන්න දෙන්නේ නැහැ. හොඳද? බලාගෙන ඉන්න. එතකොට අපිට මොනවා හරි ඔන්න ඝන මොකක්ද ඒක කියන්නේ අපි solid දෙයක් නේද? cube එකක්. හරි cuboid එකක් හරි අපිට මොකක් හරි දුන්නොත් අන්න එහෙම එක පරිමාව හොයන්න අපි ඉගෙන ගන්නවා. right. පරිමාව හොයන්න අපි ඉගෙන ගන්නවා. හරි මීට කලින් පොතේ
ඔන්න ඔයාලට මතක් වෙන්න ඕනේ මේ පරිමාව කියන වචනයත් එක්කනේ ওই ළඟින් යන වචන ටික පටලවා ගන්න නැතුව වැඩේ කරගන්න අපිට මතක් වෙන්න ඕනේ. පරිමාව කියනකොට ඔන්න අපිට මතක් වෙන්න පුළුවන් වර්ගඵලය නේ. ඔවත් එක පටලවා ගන්න අවස්ථා තියෙනවා මොකද? ඔන්න පටලවා ගන්න බෑ පරිමාව කියන්නේ මොකද්ද? උස දිග පළලෙන් වැඩි කරලා ඉවරලා අපි ගන්න එක. නේද? දැන් මෙතන පරිමාව ඕන මිලිලීටර වලින් කියනවා. දැන් අපිට මේ වගේ අවස්ථාවකදී නම් මේ කියුබ් එක හරි කියුබ් එක හරි කියුබොයිඩ් එක හරි පරිමාව හොයන්න දුන්නොත් මෙන්න මේ උස දිග පරණ දීලා හරිද height එකයි width එකයි ඔන්න ඩීටේල් ටික අපිට දීලා ඉවරලා සමහර වචන පුතේ මගේ එන්නේ නැහැ හොඳට ඉංග්‍රීසි වචන right අපි බලන්න height එකයි width එකයි මොකද පුතේ අපි ඊට පස්සේ කියන්නේ height එකයි length එකයි breadth එකයි අන්න right height එකයි length එකයි breadth එකයි right ඔන්න ඔය තුන දුන්නට පස්සේ පුතේ අපට පුළුවන් මොකද්ද cube එක හරි cuboid එක හරි පරිමාව හොයාගන්න. හිතන්න මෙන්න මේක 5 cm කියලා අපිට දෙනවා. මේක 4 cm කියලා දෙනවා. මේකේ height එක පුතේ මට දෙනවා 3 cm. right කොහොමද වෙන්නේ මේකේ පරිමාව හොයන්නේ පුතේ අපි? පරිමාව හොයන්නේ length multiply height. length multiply breadth multiply height. එහෙම ගත්තා නම් හරියට හරි. අපි හොයමු මෙන්න මේකේ පරිමාව. the volume of the volume of the cuboid. The volume of the cuboid. right කොහොමද පුතේ ගන්න අපි 5 cm වැඩි කරනවා මම 4 cm වැඩි කරනවා මම 3 cm. කොහොම නේද ඔක් ගන්න ඕන අපි. ඔව්. එතකොට ඔන්න බලන්න. පහේ හතරක් කියන්නේ පුතේ කීයද? 20 20 times 3 60. 60. right. එතකොට පුතේ ඔන්න 60 ඇවිල්ලා දෙනවා. සෙන්ටිමීටර් ඒක කොහොම ගුණ වුණාට පස්සේ පුතේ අපි ලියනවා කොහොමද? cubic centimeter cubic centimeter නේද? cubic centimeter cubic centimeter කියලා අපි කොහොම ලියනවා? right. හරි. එතකොට ඔන්න ඔය දේ ඔයාලට මතකයි. හරිද? එතකොට ඔන්න ඔය ඇසුරෙන් පුතේ ඔයාලට තියෙනවා මෙන්න මේ preview exercise එක ඊළඟ දවසේ පන්තිරෙද්දී ඔයාලා හැමෝම කරගෙන යන්න. හරිද? ඊට පස්සේ එතන ඉඳන් අපි ඉස්සරහට තියෙන ටික අපි කතා කරගෙන යන්න. right. එතකොට ඒකේ පුතේ මේ තුන්වෙනි ගාන මම කරන්නම් පන්තියේදී හොඳද? preview exercise වල තුන්වෙනි ගාන මම පන්තියේදී කරන්නම්. ඔයාලට පුළුවන් කට්ටිය හැමෝම කරගෙන එන්න. right. එතකොට අපි එහෙමනම් පුතේ පන්ති අදට උතනින් නවත්තනවා. හරිද? හැමෝම ওই වැඩ ටික good night sir right. මේ වැඩ ටිකත් කරන්න. ඒ වගේම පුතේ අර axioms වල අවසානට තියෙනවනේ. මිශ්‍ර අභ්‍යාසයක්. අන්න right. miscellaneous exercise එකත් ඔයාලා කරන්න අනිවාර්යයෙන්. ඒක පුතේ මම පන්තියේදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ටික කරලා ඉවරලා මම PDF එකක් දාන්න. හොඳද? හරි. එහෙමනම් පුතේ හැම දිනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. ආයිබෝවන් සර් තෙරුවන් sir right. හැමෝටම පුතේ good night නේ. Good night, sir. right. good night